නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං ගච්ඡාමි සාදු සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි සොරකමින් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි කේලාම් කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි පරුස වචන කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි හිස් වචන කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි අධාර්මික ජීවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි උතුම් තිසරණ සහිත වූ මාගේ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද නිවන අවබෝධ වීම පිණිසද උපකාර වේවා සාදු 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 නමස්කාර වේවා බුදුරුවනේ
රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, කල්ප ගණනකින් දුර්ලභව පහළ වෙන බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය ලැබීම නිසා සංසාරේ යන මිනිස්සුන්ට අපායෙන් අත් මිදිලා සංසාරයෙන් ඈතර වෙන්න වාසනාව ලැබෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ වීමේ පියවර 4ක් තියෙනවා. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියලා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මයයි. චතුරාර්ය සත්‍ය ධර්මය කියලා කියන්නේ අවබෝධ කළ යුතු දෙයක් තියෙනවා. ඒ තමයි දුක්ඛ නම් වූ ආර්ය සත්‍ය. ප්‍රහාණය කළ යුතු දෙයක් තියෙනවා. දුකේ හට ගැනීමට හේතු වෙච්ච කාරුණු. ඒක දුක්ඛ සමුදය නම් වූ ආර්ය සත්‍ය. සාක්ෂාත් කළ යුතු දෙයක් තියෙනවා. දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍ය. ඒ සඳහා ප්‍රගුණ කළ යුතු මාර්ගයක් තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන ප්‍රමාණයට තමයි මේ මාර්ගඵල විස්තර වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ කාලේ ජීවත් වූ සමාජයේ ඒ ධර්මයේ ලබාගත් ආකාරයත් මරණින් මතු මරණයට පස්සේ දිව්‍ය ලෝකවල ගිහින් ඒ ධර්මයේ දියුණු කරගත්තු ආකාරය විස්තර වන දේශනාවක් අද ඔබට අහන්න ලැබෙනවා. මේ දේශනාවේ නම ජනවසභ සූත්‍රය. ජනවසභ සූත්‍රයේ අයිති දීඝනිකායට. ඒ දිනවල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ නාදිකා කියන ගමේ. ඒ නාදිකා කියන ගමේ විශාල පිරිසක් මරණයටපත් වුණා. ඒක කුමක් හෝ රෝගයක් හැදිලා වෙන්නේ නැති කුමක් හෝ දෙයකින් මරණයටපත් වුණා. ඒ නාදිකා ගමේ ජීවත් වූ මිය පරලෝකීය පිරිස ගැන බුදුරජාණන් වහන්සේ හෙළිදරව්වක් කළා. මේ පිරිස අතර ආසවල් අය අනාගාමී වෙලා හිටියා. මේ කිව්වේ ගිහි ජීවිතේ ගෘහස්ත බ්‍රහ්මචාරීව ඉඳලා හිත දියුණු කරපු පිරිසක් ගැන. ඒ අය බඹලෝකෙ උපදිනවා මරණින් මතු. ආයි මිනිස් ලෝකෙට ඉන්නේ නැහැ. ඒ බ්‍රහ්ම ලෝකෙදීම පිරිනිවන් පානවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන ආසවල් අය සකදාගාමී වෙලා හිටියා. ඒ අය 90කට වැඩි කියනවා. ඒක අනාගාමී වෙච්ච පිරිස 50කට වැඩි කියනවා. ඒ ගමේ ආසවල් පිරිස සෝතාපන්න වෙලා හිටියා. ඒ පිරිස 500කට වැඩි කියනවා. ඉතින් මේ ගම්මැසියන්ට හරි සතුටුයි මරණින් මත්තේ තමන්ගේ ඥාතීන්ට ලැබිච්ච ආරක්ෂාවත් ඒගොල්ලන්ගේ සංසාර ගමනෙන් මිදෙන්න තියෙන ලාභයත් අහලා පුදුමාකාර සන්තෝෂයකට පත් වුණා.
තව තවත් ධර්මයේ හැසිරෙන්න උනන්දු වුණා. එතකොට ආනන්ද හාමුදුරුවන්ට මේ බුදුරජාණන් වහන්සේ මේ පරලෝකීය අය ගැන දේශනා කරපු දේ අහන්න ලැබුණා. ලැබිලා කල්පනා කරනවා භාග්‍යවතුන් වහන්සේ එක එක ජනපදවල වාසය කළ මිනිසයන් ශ්‍රාවකයන් මේ පරලෝකියාට පස්සේ ඒගොල්ලන්ගේ විස්තර ප්‍රකාශ කරනවා. කාසි ජනපදේ, වජ්ජි ජනපදේ, චේති ජනපදේ, වංශ, කුරු, පංචාල, මච්ච, සූරසේන ආදී ජනපදයන්හි වාසය කළ බෞද්ධ ශ්‍රාවකයන් මිය ගියාට පස්සේ ඒ අය දැන් අසවල් ලෝකයේ අසවල් තැන මෙන්න මෙහෙම මාර්ගඵල ලැබලා හිටියා. දැන් මේ தත්ත්වයේ ඒගොල්ලෝ දිනු වෙලා ඉන්නවා කියලා විස්තර කරනවා. එතකොට මේ පිරිස බොහෝම සොම්නසට ප්‍රීතියටපත් වෙනවා මේ බුදුරජාණන් වහන්සේ වදාළ විස්තරය අහලා. ඉතින් ආනන්ද හාමුදුරන්ට හිතුණා බුදුරජාණන් වහන්සේ මේ ආකාරයට විස්තර කළා. නමුත් අංග මගධ කියන ජනපද දෙකේ පිරිස ගැන විස්තරයක් කරන්න අවස්ථාවක් ලැබිලා නැහැ. ඉතින් ආනන්ද හාමුදුර කල්පනා කළා මගධ ජනපදයේ හිටිය මගධේශ්වර සේනීය බිම්බිසාර. ඒ සේනීය බිම්බිසාර රජතුමා ධාර්මිකයි. ධාර්මිකව තම ජනපද වාසීන්ට සැලකුවා, ආරක්ෂාව සැපෙව්වා. එයා මරණයටපත් වුණා. මිනිස්සු දන්නේ නැහැ දැන් එයා කොහෙ ගිහින් උපන්නාද කියලා. ඒ බඳු කෙනෙක් ගැන ප්‍රසිද්ධ හෙළිදරව්වක් කරනවා නම් මිනිසුන්ට කොයිතරම් යහපතක් වේවිද කියලා ආනන්ද හාමුදුරන්ට හිතුණා. ඉතින් ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් වන්දනා කළා. ආනන්ද හාමුදුරුව කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම හුදකලාව භාවනා කරද්දී මගේ හිතට ආවා මෙන්න මේ අදහස. බුදුරජාණන් වහන්සේ කාසි කෝසල වත්ස චේතිය කුරු පංචාල මච්ච සූරසේන ආදී ජනපදයන්හි හිටපු ශ්‍රාවක ශ්‍රාවිකාවන් මිය ගියාට පස්සේ ඒගොල්ලෝ ගැන විස්තර කියා දීලා තියෙනවා. නමුත් මේ අංගමගධ ජනපද වාසීන් ගැන හෙළිදරව්වක් කළේ නැති නිසා ඒ ජනපද දෙකේ නිකන් හිස් බවක් පේනවා. මොකද මේ ජනපදවල හිත දියුණු කරපු කවුරුවත් නැතිවද කියලා හිතෙනවා. ඉතින් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුන අය, ධර්මයේ කෙරෙහි පැහැදුන අය, ශ්‍රාවක සංඝයා කෙරෙහි පැහැදුන අය, සීල සම්පන්න ජීවිත ගත කරන අය මේ ජනපදවලත් ඉන්නවා. ඒ වගේම මගධේශ්වර සේනීය බිම්බිසාර වැනි ධාර්මිකව රජ කරපු අයත් මේ ජනපදවල සිටියා. ඒ නිසා මේ පිළිබඳව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ගිය අය ගැන යම් කිසි දෙයක් ප්‍රකාශ කළොත් ඒක මේ මිනිස්සුන්ට ලොකු සතුටක් ප්‍රීතියක් ඇති වෙලා මේ ධර්ම මාර්ගයේ තව දුරටත් ගමන් කරයි. බුදුරජාණන් වහන්සේ අදහස පිළිගත්තා. එදා උන්වහන්සේ උදේවරුේ නාදිකා කියන ගමේ පිණ්ඩපාතේ වැඩලා ඊට පස්සේ දන් වළඳලා උන්වහන්සේ වැඩ හිටියා ගිංජකා වසත කියලා ගෙඩි ගයක්, ගඩොලින් කරපු ගයක්. එහි උන්වහන්සේ වැඩ ඉඳලා භාවනාවට සමවැදුණා. භාවනාවට සමවැදින්නේ කොහොමද? මේ මගධ රාජ්‍යයේ මේ පරලෝකීය අයගේ විස්තර මම දැනගන්න ඕනේ කියලා භාවනාවට සමවැදුණා. ඉතින් භාවනාවට සමවැදිලා හවස් වරුවේ උන්වහන්සේ එතනින් නික්මිලා එලිමහනට වැඩලා එලිමහනේ අර ගොඩනැගිල්ලෙන් වැටෙන ඡායාව මත පනවපු ආසනයේ වැඩ සිටියා. සෙවණැල්ලේ ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට ඇවිදින් වන්දනා කරලා එකත් පස්සේ වාඩි වුණා. වාඩි වෙලා බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අමුතු ශාන්ත බවක් භාග්‍යවතුන් වහන්සේ තුල දකින්න තිබෙනවා. අමුතු දීප්තියක් භාග්‍යවතුන් වහන්සේ තුල දකින්න තියෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ අද කවර භාවනාවක්ද භාවනා කළේ කියලා අහුවා. එතකොට කියනවා ආනන්දය මම අද කල්පනා කළා භාවනාවට සමවැදිලා මගධ වාසී
මගධ ජනපදයේ හිටපු උපාසක උපාසිකාවන් මිය පරලෝ ගිහින් ඉන්නවා. ඒත් කොහෙද උපන්නේ කියලා ඒගොල්ලන්ගේ ජීවිත ගැන බලන්න ඕනේ කියලා භාවනාවෙන් හිටියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා ආනන්දය එතකොට මට පෙනුනේ නෑ ශබ්දේ විතරක් ඇහුණා. ජනවසබෝ අහං භගවා ජනවසබෝ අහං සුගත. භාග්‍යවතුන් වහන්සේ මම තමයි ජනවසබ සුගතයන් වහන්සේ මම තමයි ජනවසබ කියලා ශබ්දයක් විතරක් ඇහුණා. ආනන්දේ ඔබට කියන්න පුළුවන්ද මේ ජනවසබ කියන නම ඔබ කලින් අහලා තියෙනවද කියලා ඇහුවා. ස්වාමීනි මම කලින් ජනවසබ කියලා නමක් ඇසූ බවක් නම් මට මතකයක් නැහැ. නමුත් මේ නම අහද්දී මගේ ඇඟේ ලොමු දැහැගන්නුණා. මගේ ඇඟේ ලොමු දැහැගන්නුණා. රෝමෝද්ගමනයක් වුණා. මේ සුළුපටු කෙනෙක් නම් වෙන්න බෑ. මේ සුළුපටු කෙනෙක් නෙවෙයි. ඊට පස්සේ කියනවා ආනන්දේ ඊට පස්සේ ලස්සන සෝභා සම්පන්න ශරීරයකින් යුතු කෙනෙක් මා ඉස්සරහට ආවා. ඇවිල්ලා කියනවා මට වැඳගෙන මෙන්න මෙහෙම කියනවා. බිම්බිසාරෝ අහම් භගවා. බිම්බිසාරෝ අහං සුගත. සුගතයන් වහන්සේ මම බිම්බිසාර. සුගතයන් වහන්සේ මම බිම්බිසාර කියලා. ඊට පස්සේ කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම දැන් ඉපදිලා ඉන්නේ වෙසමුණි දෙවියන්ගේ දිව්‍ය සභාවට අයිතිවයි. වෙසමුණි දෙවියන්ගේ දිව්‍ය සභාවට ඇතුළත් වෙලා මම ඉපදිලා ඉන්නවා. කියන ස්වාමීනි මට නැවත මනුස්ස ලෝකයේ ආයමත් උපදින්න පුළුවන්කමකුත් තියෙනවා. දැන් මේ ජනවසබ දිව්‍ය රාජයා කියනවා මට ආය මනුස්ස ලෝකෙ උපදින්න පුළුවන්කමකුත් තියෙනවා කියලා එයාගේ විස්තරයක් කරනවා. මොකද්ද? කියන ස්වාමීනි මට ආත්ම භාව 14ක් ආපස්සට පේනවා. එයාට ආත්ම භාව කීයක් පේනවද? 14ක්. කියන ස්වාමීනි මම මේ ආත්ම භාව 14 තුල දිව්‍ය ලෝකේ 7 වතාවක් උපන්නා. මනුස්ස ලෝකේ 7 වතාවක් උපන්නා. එතකොට බිම්බිසාර රජුරු අතීත ජීවිතය තුළ කොහොමද ජීවත් වෙලා තියෙන්නේ? දිව්‍ය ලෝකේ 7 වතාවක්, මනුස්ස ලෝකේ 7 වතාවක්. දැන් මනුස්ස ලෝකේ මේ ජීවිතේ වුණත් එතුමාගේ ජීවිතේ විශේෂයි. එතුමාට තරුණ කාලෙම රාජ්‍ය ලැබුණා. ඊට පස්සේ එතුමා කල්පනා කළේ අනේ මට බුදුරජාණන් වහන්සේ නමක් දකින්න ඇත්නම් කියන ස්වාමීනි මට තිබුණා කියනවා පැතුම් කීපයක්. ඊළඟ යාගේ ප්‍රාර්ථනා කියනවා. ස්වාමීනි මට එක පැතුමක් තිබුණා මට මේ මගේ හොඳ තරුණ වයසදීම මට ඔටුනු පළඳින්න නැත්නම් කියලා. ස්වාමීනි මට ඒක ලැබුණා. ඒ වගේම මට හිතුණා බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙනවලු. ඒ බුදුරජාණන් වහන්සේ මගේ දැසින් දකින්නට ඇත්නම් ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අසන්නට ඇත්නම් ඒ ඇසුණා වූ ධර්මය අවබෝධ කරන්නටත් ඇත්නම් ඔය ටික විතරයි කිව්වා මගේ පැතුම්. රජෙක් හැටියට පතු පැතිල්ල. එතකොට බලන්න රජකම කරන රජෙක් කල්පනා කරපු පිළිවෙල. එතකොට ලෞකික අරමුණු එකයි තිබුණේ. අනිත් අරමුණු තුනම ලෝකෝත්තර අරමුණු තුනක්. බුදුරජාණන් වහන්සේ නමක් දකින්න ලැබීම, උන්වහන්සේගේ ධර්මයේ ආසන්නට ලැබීම, ඒ ධර්මය අවබෝධ කරගන්න ලැබීම. ඉතින් කියන ස්වාමීනි සතර අපායේ වැටෙන්නේ නැහැ කියලා මම දන්නවා දැන්. මෙයා කියනවා ස්වාමීනි සතර අපාය වැටෙන්නේ නැහැ කියලා මම දන්නවා. දැන් මගේ හිතේ ආසාව තියෙන ඉක්මනින්ම සකදාගාමි වෙන්නයි. බුදුරජාණන් වහන්සේ එයාගෙන් අහනවා ජනවසබ හරි ආශ්චර්යවත් කතාවක් නේ ඔය කිව්වේ. බොහෝ කාලයක් මුළුල්ලේ දැන් සුගතියේ දිගටම ආවේ මිනිස් ලෝකේ දිව්‍ය ලෝකේ සතර පාය නොවැටෙන ස්වභාවයකින් දැන් යුක්ත වෙලා ඉන්නවා. සකදාගාමි වෙලා ඉන්නවා කියලා මෙවැනි ගැඹීර වචනයක් මෙවැනි ශ්‍රේෂ්ඨ ප්‍රකාශයක් ඔබ කියන්නේ කොහොමද කියලා ඇහුවා. කියනවා ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙන් පිටනක් නොවේ. සුගතයන් වහන්සේගේ ශාසනයෙන් පිටනක් නොවේ. කියනවා ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ යම් දවසක මම භාග්‍යවතුන් වහන්සේව දැකලා
ඒ ධර්මය අහලා සිත පැහැදුනාද? ඉදා මට තේරුණා මං ආයි සතර පාය වැටෙන්නේ නෑ කියලා. දැන් ස්වාමීනි මගේ අදහස සකදාගාමි වන්නටයි. ඉතින් ස්වාමීනි මං අද වෙසමුණි දිව්‍ය රාජයාගෙන් පණිවිඩයක් අරගෙන විරූපාක්ෂ දිව්‍ය රාජයා කරා යන ගමන් මේ. එතකොට මේ චාතු මහරජික තාවතිංස දෙවිලොවට සම්බන්ධ සිද්ධි මේ කියන්නේ. වෙසමුණි දිව්‍ය රාජයාගෙන් පණිවිඩයක් අරගෙන විරූපාක්ෂ විරෝල්ලක කියන දිව්‍ය රාජයා ළඟට යන ගමන්. එහෙම යද්දී මට තේරුණා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භාවනාවෙන් වැඩ සිටිනවා කියලා මේ මැරිලා පළාත් චෞදවිය ගැන දැනගන්න ඕනේ කියලා. ඒ නිසා මට හිතුණා භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණෙන්නට ඕන කියලා. ඒ වගේම ස්වාමීනි තව කාරණයක් මට කියන්න තියෙනවා. මේ දිව්‍ය සභාවේ රැස්වීමේදී ඔය මිය පරලෝකීය අය ගැන කතාබස් කළා. ඒ කතාබස් කළාට පස්සේ මිය පරලෝකීය අය බෞද්ධ ශ්‍රාවකයන් වෙලා ඉඳලා මිය ගිය අය දෙවියන් අතර ඉපදලා ඉන්න විස්තරේ කතාබස් කරනවා දිව්‍ය ලෝකේ. මට ඒකත් බුදුරජාණන් වහන්සේට පවසන්නට ඕනකම තිබුණා. ඒ නිසා මේ කරුණු දෙක නිසා මම භාග්‍යතුන් වහන්සේව බැහැ දකින්නට ආවා. දැන් මෙතන ඉඳලා විස්තර කරන්නේ ඒ ජනවසබ දෙවියන් සිටින දිව්‍ය ලෝකේ විස්තරේ. ඒ දිව්‍ය ලෝකේ පෙරේත ගොටු නැහැ. ඒ දිව්‍ය ලෝකේ සැකේ නැහැ. දෙවියන් අතර තියෙන්නේ මොකද්ද කියලා අපිට අහගන්න දැන් ඔන්න අවස්ථාව. ස්වාමීනි එදා පොයේ දවස පුන් පොයේ දවසේ වස්සාන කාලේ අවසානයේ තවතිසා දිව්‍ය ලෝකයේ තිබෙනවා දිව්‍ය සභාවක්. දැන් පොයේ දවසට තවතිසා දිව්‍ය ලෝකයේ සියලුම දෙවිවරු ටික චාතු මහරජික තාවතිංස දෙවිවරු ඔක්කොම රැස් වෙනවා. මේ රැස් වෙන දිව්‍ය සභාවට කියනවා සුධර්මා. සුධර්මා කියන දිව්‍ය සභාවේ කියන ස්වාමීනි සියලු දෙනා රැස් වුණා. රැස් වුණාට පස්සේ මේ දිව්‍ය සභාවේ සභාපති තමයි සක්‍ර දේවේන්ද්‍රයා. මේ දිව්‍ය සභාවේ දතරාෂ්ට කියන දෙවියන් නැගෙනහිර දිශාව වාඩි වෙලා ඉන්නවා බටහිර දිශාවට මුහුණලා. ඊළඟට බටහිර දිශාවේ වාඩි වෙලා ඉන්නවා විරූපාක්ෂ කියන දෙවියන් නැගෙනහිර දිශාවට මුහුණලා. ඊළඟට උතුරු දිශාවේ වාඩි වෙලා ඉන්න වෛශ්‍රවණ දෙවියන් දකුණු දිශාවට මුහුණලා. ඊළඟට දතරාෂ්ට කියන දෙවියන් ඉන්නවා පෙරදිගට මුහුණලා. නැගෙනහිර දිශාවේ ඉන්න බටහිරට මුහුණලා. විරූල්ලක දෙවියන් ඉන්නවා දකුණු දිශාවේ ඉන්නවා උතුරු දිශාවට මුහුණලා. එතකොට දතරාෂ්ට විරූඩ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරන් දෙවිවරු ඒ දිශාවන්ට ඉන්නවා. එතකොට දතරාෂ්ට දෙවියන් ඉන්නේ නැගෙනහිර පැත්තේ, විරූල්ලක දෙවියන් ඉන්නේ දකුණු පැත්තේ, විරූපාක්ෂ දෙවියන් ඉන්නේ බටහිර, වෛශ්‍රවණ දෙවියන් ඉන්නේ උතුරේ. ඊට පස්සේ කියන ස්වාමීනි මේ දිව්‍ය සභාවේ ඉන්නවා විශේෂ දිව්‍ය කුමාරවරු 33 දෙනෙක්. ඒ 33 දෙනා ඇතුළු පිරිවර තමයි ඉන්නේ. ඉතින් මේ දෙවිවරු තම තමන්ගේ ආසනවල වාඩි වෙලා හිටියා. කියන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ දෙවියන් අතර උපදිනව අලුතෙන් හරියට දෙවිවරු පහළ වෙනවා. ඒ දෙවිවරු බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ධර්මයේ හැසිරිච්ච අය. ධර්මයේ හැසිරිච්ච අය. කුමක් ධර්මයේ හැසිරුණා කියන්නේ? කාය සුචරිතේන සමන්නාගතා. කයින් සුචරිතේ යෙදිලා. වචී සුචරිතේන සමන්නාගතා. කයින් සුචරිතේ යෙදුණා කියන්නේ මොකද්ද? ප්‍රාණඝාතයෙන් වැළකීලා, සොරකමින් වැළකීලා, වැරදිකාම සේවනයෙන් වැළකීලා වාසය කිරින අය. වචී සුචරිතයේ යෙදෙන අය. බොරු කියන්නේ නැතුව, කේලම් කියන්නේ නැතුව, පරුස වචන කියන්නේ නැතුව, හිස් වචන කියන්නේ නැතුව හිටපු අය. මනෝ සුචරිතයෙන් යුක්ත අය. ඒ කියන්නේ කාය සුචරිතයෙන් යුක්තයි, වචී සුචරිතයෙන් යුක්තයි, මනෝ සුචරිතය. ඒ කියන්නේ කාය දුස්චරිතයෙන් වැළකීලා, වචී දුස්චරිතයෙන්
වැළකීලා. මනෝ දුස්චරිතෙන් වැළකීලා. මොකද්ද මනෝ දුස්චරිතය? අවිජ්ජා. අවිජ්ජා කියන්නේ අනුන් සතු දේවල් වලට ආශා කරලා ඊර්ෂ්‍යා කිරීම. ඒක මනෝ දුස්චරිතය. ව්‍යාපාද. ව්‍යාපාද කියන්නේ තරහ, වෛරය, ක්‍රෝධය, බද්ධ වෛරය මේවා. පලි ගැනීම මනෝ දුස්චරිතය. ඊළඟට මිත්‍යා දෘෂ්ටි. පින්පව් මොකවත් විශ්වාස කරන්නේ නැහැ. මේ නිරේ යන කරුණු. එයින් වැළකීලා. අරියාණං අනුපවාදක. ආර්යයන් වහන්සේලාට උපවාද කළා නැහැ. නිന്ദා පහස කයි කතන්දර හදලා නැහැ. අරියාණං අනුපවාදක. සම්මා දිට්ඨික. සම්මා දෘෂ්ටියෙන් යුක්තව ඉඳලා. සම්මා දිට්ඨි කම්ම සමාදාන. සම්මා දිට්ඨියෙන් යුතු ක්‍රියාවන්හි යෙදিলা. අන්න යය කියන ස්වාමීනි නිබඳු අය මිනිස් ජීවිතයෙන් චුත වෙලා තවතිසාවේ දෙවියන් අතර හරියට උපදිනවා. ස්වාමීනි මේකේ පුදුම වැඩේ ඒ පිරිස අර සියලු දෙවියන් අභිබවා රූපවත්. සියලු දෙවියන් අභිබවා ප්‍රභාස්වරයි. සියලු දෙවියන් අභිබවා දීප්තිමත්. කිනෝ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ එතකොට අනිත් දිවිවරුන්ට හරි සතුටුයි කියනවා. තවතිසා දිවි ලෝකේ ඉන්න අවශේෂ දෙවියන්ට හරි සතුටුයි. ඒ දෙවිවරු ප්‍රීතියෙන් මෙන්න මෙහෙම කියනවා. දිබ්බාවත බොහෝ කායා පරිපූර්ණන්ති. භවත්නි මේ දිව්‍ය ලෝකෙ පිරිනවා නෙව. හායන්ති අසුරා කායා. අසුර කය අසුර ලෝකෙ පිරිනනවා නෙව. එතකොට ශාසනීය බබලන කාලවල මොකක්ද ඇති වෙන වෙනස? දිව්‍ය ලෝකවල පිරිනවා. අසුර ලෝකෙ හීන වෙනවා. ශාසන පරිහානි කාලවල අසුර ලෝකෙ පිරෙනවා. දිව්‍ය ලෝකේ හීන වෙලා යනවා. මේ කාලේ අසුර ලෝකෙ තමයි. සම්පූර්ණ අසුර ලෝකෙ මැරෙන්නේ යන්නේ අසුරයන්. ඒ කියන්නේ පහත් ගතියට යන්නේ. ඇයි කාය දුස්චරිතය යෙදෙනවා. වචී දුස්චරිතය යෙදෙනවා. මනෝ දුස්චරිතය යෙදෙනවා. ආර්යයන් වහන්සේලාට ගරහනවා. ඊළඟට මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව ඉන්නවා. මිත්‍යා දෘෂ්ටි ක්‍රියාවල යෙදී සිටිනවා. එතකොට මොකද වෙන්නේ? මේ හේතුයෙන් මැරෙන අය දුගතිය යනවා. දෙවියන් අතර උපදින්නේ. නමුත් අර මේ කියන එයින් මිදිච්ච අය දිව්‍ය ලෝකේ පිරි යනවා. අසුර ලෝකේ හීන වෙලා යනවා. ඉතින් මේක දැකලා දෙවිවරු ටික සතුටින් කියනවා මෙහෙම. මෝදන්ති වත බොහෝ දේවා තාව තින්සා සහින්දකා සක්‍ර දෙවියන් ප්‍රදාන තවතිසාවසි දෙවිවරු සන්තෝෂින් ඉන්නවා. තථාගතං නමස්සන්තා ධම්මස්සච සුධම්මතං. තථාගත බුදුරජාණන් වහන්සේට වැඳ ඉන්නවා දිව්‍ය ලෝකෙට වෙලා. ධම්මස්සච සුධම්මතං මේ ධර්මයේ තියෙන ආනිසංස ගැන කතා කර ඉන්නවා. ඒ ධර්මයේ නොතිබෙන්න දිව්‍ය ලෝකෙට යන අවස්ථාව ඒකත් නැහැ. නවී දේවී පස්සන්තා වන්නවන්තේ යසස්සිනෝ සුගතස්මින් බ්‍රහ්මචර්යං චරිත්වාන ඉදාගතේ. සුගතයන් වහන්සේගේ ශාසනයේ ගුණ ධර්මයෙන් හැසිරීලා සුගතයන් වහන්සේගේ ශාසනයේ බඹසර රැකලා ආපු අලුත් දෙවිවරු වන්නවන්තේ යසස්සිනේ ඒ සියලු දෙනා වර්ණයෙන් කීර්ති යස ස්වභාවයෙන් බබලනවා. තේ අඤ්ඤේ අති රෝචන්ති වන්නේන යසසායුනා. ඒ දෙවිවරු අනිත් දෙවිවරුන්ට වඩා වර්ණයෙන් යසසෙන් ආයුෂයෙන් වැඩි. ශාවකා බුහුරි පඤ්ඤස්ස විශේෂූපගත ඉද. බුහුරි පඤ්ඤ කිව්වේ බුදුරජාණන් වහන්සේට ගාම්භීර ප්‍රඥා ඇති බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ ඉපදිලා විශේෂ ගුණයන්ගෙන් යුක්තව ඉන්නවා කියනවා. දැන් බලන්න මේ මිනිස්සු අපට මේ ඔක්කොම අවස්ථාව තියෙන්නේ. මේවා දිනු කරගන්න අවස්ථාව. ඉදන් දිස්වාන නන්දන්ති තාවතින්සා සහින්දකා. මේ දැකලා සක්‍ර දෙවියන් ප්‍රධාන තවතිසා දෙවිවරු සතුටු වෙවි ඉන්නවා. තථාගතං නමස්සන්තා. තථාගත බුදුරජාණන් වහන්සේට වැඳ ඉන්නවා. ධම්මස්සච සුධම්මතං. ධර්මයේ තිබෙන ආනුභාවය ගැන කියා වැඳ ඉන්නවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට බොහෝ සෙයින් සතුටු වෙවි තමයි මේ දිව්‍ය ලෝකයේ සිටින දෙවිවරු කල්ගත කරන්නේ. ඒ දෙවිවරු හැමතිස්සෙම කියනවා දිබ්බාවත බොහෝ කායා පරිපූර්ණන්ති.
භවත්නි මේ දිව්‍ය ලෝකයේ පිරීතිරි යනවා නේව. හායන්ති අසුරා කායා මේ අසුර ලෝකයේ හීන වෙලා යනවනේ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ දිව්‍ය ස්වභාවයේ මේ විදිහට අපි තම තමන්ගේ ආසනවල ඉඳගෙන කතා බස් කර කර ඉන්නකොට උතුරු පැත්තෙන් විශාල එළියක් ආවා. කොයි පැත්තෙන්ද? කියන උතුරු පැත්තෙන් විශාල එළියක් පහළ වුණා. ස්වාමීනි ඒ එළිය තරම් දිව්‍ය ලෝකේ දෙවියන්ගේ එළිය ලස්සන නෑ කිව්වා. අරක හරි ප්‍රභාස්වර එළියක්. එතකොට සක්දෙවිඳු දිව්‍ය ස්වභාවය ඇමතුවා. අමතලා කියනවා පින්වත් දෙවිවරුනි ඕම් බලන්න අන්න උතුරු දිශාවෙන් එළියක් පහළ වෙලා තියෙනවා. මේ එළිය නිමිත්තක්. මොකද්ද එළිය? නිමිත්තක්. මොකද්ද මේ නිමිත්ත? තව ස්වල්ප වේලාවකින් සනන් කුමාර කියන බ්‍රහ්ම රාජයා දැන් මෙතෙන්ට වඩිනවා කිව්වා. සනත් කුමාර කියන බ්‍රහ්ම රාජයා දැන් තවතිසා දිව්‍ය ලෝක දිව්‍ය සභාවට වඩිනවා. මේ වඩින්න තමයි මේ එළිය පහළ වුණේ. එතකොට අර දෙවිවරු සියලු දෙනා මොකද කළේ? තම තමන්ගේ ආසනවල බොහෝම තැම්පත් වුණා. ශාන්ත වුණා. ශාන්ත වෙලා කල්පනා කළා දැන් මේ එළියක් පහළ වුණා. දැන් තා පොඩ්ඩකින් බ්‍රහ්ම රාජයා මෙතනට වඩිනවා. එතකොට අපිට මේ බ්‍රහ්ම රාජයා දැකලම අපිට මේ ස්වභාවයෙන් යන්න පුළුවන් කියලා බොහොම සතුටින් වාඩි වුණා. එතකොට සනන් කුමාර කියන බ්‍රහ්ම රාජයා මේ තවතිසා දිව්‍ය ලෝකේ දෙවියන් අතරේ ගුරුසු ආත්ම භාවයක් මවාගෙන පහළ වුණා. ඒ කියන්නේ තවතිසා දිව්‍ය ලෝකේ දෙවියන්ට බ්‍රහ්මයන්ව පේන්නේ නැහැ. නමුත් බ්‍රහ්ම රාජයන්ට තවතිසා දිව්‍ය ලෝකෙට වඩින්න පුළුවන්. ඉතින් මේ බ්‍රහ්ම රාජයා තවතිසා දිව්‍ය ලෝකේ පහළ වුණාම අනිත් සියලු දෙවිවරු අභිභවා රූපේ ඊටාම ලස්සන සුන්දර රූපයක් ඇතුව ඉන්නවා. ඉඳලා මොකද කළේ? ආසනයක වාඩි වුණේ නැහැ. ආකාශේ පළක් බැඳගෙන පුටුවක වාඩිලා ඉන්නා වගේ පළක් බැඳගෙන ඉන්නවා. එතකොට අනිත් දෙවිවරු සියලු දෙනා මොකද කළේ? ආසන වලින් නැගිටලා වන්දනා කළා. වන්දනා කරලා ඒ සියලු දෙවිවරු හිතෙන් අදිෂ්ඨාන කරගත්ත අනේ මගේ ආසනීය ඔබතුමා ඇවිදින් වාඩි වෙන්න. මගේ ආසනීය ඔබතුමා ඇවිදින් වාඩි වෙන්න කියලා. ඉතින් කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඒ සනන් කුමාර බ්‍රහ්ම රාජයා කාගේ හරි ආසනයක ඇවිල්ලා වාඩි වුණොත් ඒ දෙවියන්ට හරි සතුටක් ඇති වෙනවා. රජ කෙනෙක් ඔට්ටුනු පැලැන්දා වගේ රාජකුමාරයෙක් රජකම ලැබුණා වගේ තමයි ඇති වෙන සන්තෝෂේ. කිනි ස්වාමිනී මේ බ්‍රහ්ම රාජයා හරි තරුණ ළමයෙකුගේ වේශයක් ගත්තා කියනවා. තරුණ ළමයෙකුගේ වේශයක් අරගෙන පංචසිකෝ මේ හිසේ ජටා පහක් එක දිගට උඩට බැඳපු තරුණ ළමයෙකුගේ වේශයකින් මේ බ්‍රහ්ම රාජයා වාඩි වෙලා හිටියේ. ඊට පස්සේ බ්‍රහ්ම රාජයාත් ගාථා වලින් මේම කිව්වා. මොකද්ද කියපු ගාථාව? මෝදන්ති වත බොහෝ දේවා තාවතින්සා සහින්දකා තථාගතං නමස්සන්තා ධම්මස්සච සුධම්මතං. බවත්නි සක්දෙවිඳුන් ප්‍රධාන දෙවිවරු බොහෝ සතුටටපත් වෙලා තථාගත බුදුරජාණන් වහන්සේට වන්දනා කර කර සිටිනවා. ඒ ශ්‍රී සද්ධර්මයේ ගුණයන්ට වන්දනා කර කර සිටිනවා. නවේ දේවේච පස්සන්තා වන්නවන්ති යසස්සිනේ සුගතස්මින් බ්‍රහ්මචර්යං චරිත්වාන ඉදාගතේ. සුගතයන් වහන්සේගේ සසුනේහි ගුණධර්ම ආරක්ෂා කරගෙන හිටපු අය මේ දෙවියන් අතර ඉපදිලා වාරණයෙන් යසසින් බබලනවා. තේ අඤ්ඤී අති රෝචම්ති වන්නේන යස සායුනා ශාවකා බුහුරි පඤ්ඤස්ස විශේෂූපගතා ඉද. මේ ගාම්භීර ප්‍රඥා ඇති බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පිළිවෙත් පිරු අය දෙවියන් අතර ඉපදිලා විශේෂ තත්ත්වයටපත් වෙලා වාරණයෙන් යසසින් ආයුෂයෙන් බබලනවා. ඉදන් දිස්වාන නන්දන්ති තාවතින්සා සහින්දකා තථාගතං නමස්සන්තා ධම්මස්සච සුධම්මතං. මේ දැකලා තමයි සක්දෙවිඳු ප්‍රධාන දෙවිවරු සන්තෝෂයටපත් වෙලා ප්‍රීතියෙන් යුක්තව බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්නේ. ශ්‍රී සද්ධර්මයට
වන්දනා කරන්නේ. ඊට පස්සේ කියනවා ස්වාමීනි ඒ බ්‍රහ්ම රාජයා කතා බස් කරද්දී අට්ටංග සමන්නාගත සොරයක් විහිදෙනවා නෙව. ඒ බ්‍රහ්ම රාජයාගේ හඬ ඔව් අට්ටංග සමන්නාගතයි. අට්ටංග සමන්නාගතයි කියන්නේ අංග 8කින් යුක්තයි. විස්සට්ටෝ කියලා කියන්නේ මේ දිව පැටලෙන්නේ නැහැ. ගොත ගැහෙන්නේ නැහැ. කෙඳිරි ගන්නෑ. හරි පැහැදිලිව පහසුවෙන් වචන නිකුත් වෙනවා. එතකොට බ්‍රහ්මස්වරේ පළවෙනි අංගේ විස්සට්ටෝ. විඤ්ඤේයෝ කතාබස් කරන වචන අනිත් එක්කෙනාට හොඳට වැටහෙනවා, තේරෙනවා. විඤ්ඤේයෝ මංජු ඒ හඬ හරි මිහිරි. සවණීයෝ ඒ හඬට සවන් ඇදී යනවා. වෙන අරමුණු යන්නේ නැතු ඒ හඬටම සිත යනවා. සවණීයෝ බින්දු ඒ හඬ තුල ශබ්දයේ එකට කැටි වෙනවා. අවිසාරී හඬ විසිරෙන්නේ නැහැ. ගම්භීරෝ ඒ හඬ ගාම්භීරයි. නින්නාදෝ ඒ හඬ දෝංකාර දෙනවා. මෙන්න මේ ලක්ෂණ වලින් යුක්ත හඬට කියනවා බ්‍රහ්මස්වරය කියලා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ බ්‍රහ්මස්වරයෙන් යුක්තයි සනන් කුමාර බ්‍රහ්ම රාජයාගේ කටහඬ. ඉතින් මේ සනන් කුමාර බ්‍රහ්ම රාජයා ඊට පස්සේ කියනවා ස්වාමීනි අර දිව්‍ය කුමාරවරුන් 33 දෙනාගේ දිව්‍ය ආසනවල වෙන වෙනම බ්‍රහ්ම රූප මෙවන ආකාරයට හිටියා කියනවා. එතකොට හැමෝටම හිතෙන්නේ කොහොමද? තමන්ගේ ආසනේ දැන් සනන් කුමාර බ්‍රහ්ම රාජයා වැඩ ඉන්නවා කියලා. ඊට පස්සේ තවතිසා දෙවියන් අමතනවා. සනන් කුමාර බ්‍රහ්ම රාජයා තවතිසා දෙවියන් අමතනවා. තංකි මඤ්ඤත බොන්තා භවත්නි මේ ගැන කුමක්ද සිතන්නේ? තවතිසා දෙවිලෝ දෙවිවරුනි මේ ගැන කුමක්ද සිතන්නේ? යාවංචසෝ භගවා බහුජන හිතාය බහුජන සුඛාය පටිපන්නෝ ලෝකානුකම්පාය අත්තා හිතාය සුඛාය දේ මනුස්සානං කියන බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ බොහෝ ජනයාට හිතසුව පිණිස පිළිපන් කෙනෙක්. බොහෝ ජනයාගේ යහපත පිණිස පිළිපන් කෙනෙක්. ලෝකානුකම්පාවෙන් ලෝකයාට සිත සැලසූ කෙනෙක්. ලෝකයාට දෙවි මිනිසුන්ට හිතසුව පිණිස පිළිපන් කෙනෙක් කියලා නේද හිතන්නේ. මෙන්න බලන්න කියනවා ඒකේ හේතුව. යේහි කේචි බොහෝ බුද්ධං සරණං ගතා ධම්මං සරණං ගතා සංඝං සරණං ගතා සීලේසු පරිපූර්ණකාරිනෝ භවත්නි යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේව සරණ ගියා නම් ශ්‍රී සද්ධර්මය සරණ ගියා නම් ආර්ය මහා සංඝරත්නය සරණ ගියා නම් සීලෙන් යුක්තව හිටියා නම් සීලෙන් යුක්තව කියන්නේ කාය සුචරිතයේදී වාසය කිරීම, වචී සුචරිතයේදී වාසය කිරීම, මනෝ සුචරිතයේදී වාසය කිරීම කළා නම් ආන්ගේ උදවිය සමහරු ගිහින් කය බිදී මරණින් මතු පරිනිම්මිත වසවත්ති දිව්‍ය ලෝකෙ උපදිනවා. ඒ කිව්වේ දිව්‍ය ලෝක 6න් ඉහළම තලයේ ගිහිල්ලා උපදිනවා කියනවා. සමහරු ගිහින් උපදින්නේ කොහේද? පරිනිම්මිත වසවත්ති දිව්‍ය ලෝකෙ උපදිනවා. සමහරු ගිහින් උපදිනවා ඊට පල්ලෙහා ලෝකේ. නිම්මාන රති දිව්‍ය ලෝකෙ ගිහින් උපදිනවා. සමහරු ගිහින් උපදිනවා ඊට පහළ ලෝකේ. තුසිත දිව්‍ය ලෝකෙ ගිහින් උපදිනවා. සමහරු උපදිනවා ඊට පහළ ලෝකේ. යාම දිව්‍ය ලෝකෙ ගිහින් උපදිනවා. සමහරු උපදිනවා ඊට පහළ ලෝකේ. තවතිසාවි උපදිනවා. සමහරු ගිහින් උපදිනවා ඊට පහළ ලෝකේ. චාතු මහරජික දිව්‍ය ලෝකේ. ඒ සබ්බ නිහිනං කායම් පරිපූර්ණෙන්ත. ඊට වඩා පල්ලෙහාම තලයේ උපදිනවා නම් ඒගොල්ලෝ උපදිනවා ගින් ගාන්ධර්ව දිව්‍ය ලෝකේ. කියන මෙන්න මේ විදිහට මේ හරියට තිසරණේ පිළිහිටලා සීලවන්තව හිටියොත් දෙවියන් අතර කියන උපදින්නේ. දැන් බලන්න මෙතන ඉඳලා අපිට ඊළඟට මේ දිව්‍ය ලෝකයේ තුල දෙවිවරු ධර්මයේ කතාබස් කරන අයුරු මේක අහන්න ලැබෙනවා. දැන් අපේ රටේ පැතිර යන්නේ දෙවියන් ලෝකෙ ගියොත් කම්මුතුයි. ඇයි පින්කොට හමාරයි. එහෙම නේද අහන්න ලැබෙන්නේ. එතකොට බලන්න දෙවියන්ටත් ගරහනවා. පුණ්‍ය විපාක වලටත් ගරහනවා.
ඊට පස්සේ කියන්නේ කොහොමද? අනිවාර්යයෙන්ම ධර්මය අවබෝධ කරගන්න නම් මනුස්ස ලෝකයේ පැමිණ යුතුමයි. දෙවියෝ කියන්නේ අංග විකල පිරිසකි. ඇයි දෙවියන්ට ධර්මය දකින්න බෑ මේ කියන හැටියට නේ? එහෙනම් බුදුරජාණන් වහන්සේ සත්තා මනුස්සානම් විතරයි. ඔව් සත්තා දේව මනුස්සානම් නෙමෙයි එහෙනම්. දෙවියන්ගේ මිනිසුන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ නෙවෙයිනේ. දැන් මේ කියන හැටියට අන්න එකකින් අපිට පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේ මිනිසුන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ. ඉතින් මේ දෙවිවරු කතා වෙන ඒවා මේ දැන් අපි දිගටම අහන්නේ. මේ දිවි සභාවල කතාබස් කරන ඒවා. එතකොට දැන් මේ දෙවිවරු ඒකයි අර ප්‍රීති ഘോഷා කළේ. දැන් මේ සනන් කුමාර බ්‍රහ්මරාජයා දන්නෝනේ අනිත් දිව්‍ය ලෝකම ගැන. ඒ කියන්නේ දැන් මේ ධර්ම සාකච්ඡා යන්නේ කොයි දිව්‍ය ලෝකෙද? තවතිසා දිව්‍ය ලෝකේ. එතකොට එතුමා ඊළඟ දිව්‍ය ලෝකයටත් වඩින්නවා ඇති. ඒකේ පාරණිමිත වසවති දිව්‍ය ලෝකයට, නිමාන රති දිව්‍ය ලෝකයට, යාම දිව්‍ය ලෝකයට, තුසිත දිව්‍ය ලෝකයට. ඔව් මේවට වඩින්නවා ඇති. එතකොට නැත්තම් මේ විස්තර කියන්නේ කොහොමද? ඉතින් මේ දෙවිවරු ඒකයි අර දිව්‍ය ලෝක ඇතුලේ මහත් ප්‍රීති ഘോഷාවක් තියෙන්නේ. බවත්නි දැන් මේ දිව්‍ය ලෝකේ පිරිනවානෙව. දිව්‍ය ලෝකේ පිරිස වැඩි වෙනවානෙව. මේ අසුර ලෝකේ එහෙනම් උන්වහන්සේලාට පේනවා අසුර ලෝකෙත්. අසුර ලෝකෙ පිරිස තමයි මිනිස්සු මැරෙන්න කිට්ටුවෙන්කට ඇවිල්ලා ලං වෙන්නේ. ඇවිල්ලා කියනවා වරෙන් ඊට පස්සේ කියන මෙහෙවර කියලා කතා කරනවා. කතා කරනට කියනවා ආන් අපේ අත්තම්ම කතා කරනවා. නැන්ද කතා කරනවා. අන්න මැරිච්ච මල්ලි ආවා. පේන්න ගන්නවා. ඒගොල්ලෝ කොහෙද ඉන්නේ? අසුරය අතරේ ඉන්නේ. ඉඳුල් කකා ඉන්නේ. ඒ මොකද හේතුව? දැන් මැරිච්ච ගමන් මෙහි ලෑස්ති කරනවානේ. මැරිච්ච ගමන් සූදානම් කරනවා අසුර ලෝකෙට තෑගි භෝග. මොනවද? ඔව් ගොටු තටු පිටේන් ලෑස්ති කරනවා. ඒවට මල් සුවඳ මල් නම් තියෙන්නේ අර මොනවත් වෙනස් වෙන සුවඳ වර්ග අපි ගත ගොට්ට ලෑස්ති කරන නම් සුවඳ මල් ආදී අම්කිසි ඉහළ මට්ටමකටවත් යන්න අවස්ථාවක් තියෙනවා නේ. ගොට්ටේ තියෙන ඒවා නෙවෙයිනේ. ඉතින් මේ දැන් දේශනාව කරන්න සූදානම් වුණා සනන් කුමාර බ්‍රහ්ම රාජයා. දැන් සනන් කුමාර බ්‍රහ්ම රාජයා දේශනාව කරද්දී අර දෙවිවරුන්ට තේරෙන්නේ තම තමන් එක්ක කතා කරනවා කියලායි. ඊට පස්සේ කියනවා පින්වත් දෙවිවරුනි දන්නවා තමුන්නාසෙලා. ඒ සියල්ල දන්නා සියල්ල දක්නා තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ අපට උගන්වලා තියෙනවා කාරණා හතර තමුන්නාසෙලා දන්නවද කියලා ඇහුවා. දෙවිවරු ගින් අහනවා. ඒ තමයි සතර 이르දිපාද. අර මේ දෙවියන්ට දැන් මේ උගන්වන්නේ මොකක්ද? 이르දිපාද වඩන හැටි දෙවියන්ට උගන්වනවා. තමුන්නාසලා දන්නවද මේ සතර 이르දිපාද හරියට වැඩුවොත් 이르දිපාති හරි පාන්න පුළුවන් නෙව. තමුන්නාසලා දන්නවද මේ 이르දිපාද හතර මොකක්ද කියලා? ඔන්න දැන් දෙවිවරු ඔක්කොම අහගෙන ඉන්නවා මේ 이르දිපාද හතර. ඉද බොහෝ බික්ඛු ඡන්ද සමාධි පදාන සංකාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේති. මේ ශාසනයේ භික්ෂුවයි කියනවා. මේක වැඩි වෙයි. දැන් මේ දෙවියන් අතර කතා වෙනවා මේ බුද්ධ ශාසනය තුල භික්ෂුව තමයි මේ ඉර්ධිපාද වැඩි වෙයි කියනවා. මොකද්ද පළවෙනි ඉර්ධිපාදය? ඡන්ද ඉර්ධිපාදය. ඡන්ද සමාධි පදාන සංකාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේති. ඡන්දය ඡන්දය කිව්වෙ එතන කුසල ඡන්දය. කුසල් වඩා දියුණු කර ගැනීමේ කැමැත්ත, අකුසල් ප්‍රහාණය කර ගැනීමේ කැමැත්ත, අකුසල් දුරු කිරීමේ කැමැත්ත, කුසල් දියුණු කර ගැනීමේ කැමැත්ත, ඒ මුල් කරගෙන ඒ කැමැත්ත බලවත් කරගෙන සීලය තුල ඉන්නවා. කැමැත්ත බලවත් කරගෙන සමාධිය වඩනවා. කැමැත්ත බලවත් කරගෙන වීරිය කරනවා. එතකොට එයා මේ කුසල් වඩන්න කැමැත්තෙන් වීරිය කරනකොට ඒ කැමැත්ත 이르දිපාදි බවට පත් වෙනවා. ඉදබෝ බික්ඛු විරිය සමාධි පධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේති. මේ ශාසනයේ භික්ෂුව තමයි 이르දිපාද වැඩි කියනවා. කොහොමද? වීරිය ඇති කරගත්තා. මොකද්ද වීරිය? කුසල් වඩන්න තියෙන වීරිය. අකුසල් ප්‍රහාණය කරන්න තියෙන වීරිය. නූපන් කුසල් උපදවා ගන්න තියෙන වීරිය. උපන් කුසල් වඩා දියුණු කරගන්න තියෙන වීරිය. නූපන් අකුසල් නූපදවන්න තියෙන වීරිය.
මෙන්න මේ වීරිය මුල් කරගෙන අකුසල් දුරු කරනවා යා. වීරිය මුල් කරගෙන කුසල් වඩනවා. වීරිය මුල් කරගෙන අකුසල් බැහැර කර කර කුසල් වඩ සමාධියක් වඩනවා. සමාධියක් වඩලා වීරිය ගන්නවා. 이르දිපාද. වීරිය 이르දිපාද. ඉදබෝ බික්ඛු චිත්ත සමාධි ප්‍රධාන සංකාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේති. මේ ශාසනයේ භික්ෂුව ඉන්නවා සිත බලවත් කරගෙන අදිෂ්ඨානේ බලවත් කරගෙන අකුසල් දුරු කරනවා. අදිෂ්ඨානේ බලවත් කරගෙන කුසල් වඩනවා. අදිෂ්ඨානේ බලවත් කරගෙන සමාධිය වඩනවා. අදිෂ්ඨානේ බලවත් කරගෙන ශාසනය තුල වීරිය ගන්නවා. ආන්නේ කෙනා ඉරිදිපාද කියන මේ වඩන්නේ. ඒ වගේම මේ ශාසනීය භික්ෂුව විමංශා සමාධි ප්‍රධාන සංකාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේති. නුවණින් විමසනවා. යෝනිසෝ මනසිකාරයේ බලවත් කරගෙන අකුසල් බැහැර කරනවා. යෝනිසෝ මනසිකාරයේ බලවත් කරමින් කුසල් වඩනවා. යෝනිසෝ මනසිකාරයේම මුලටගෙන බලවත් කරගෙන සමාධිය ප්‍රගුණ කරනවා. යෝනිසෝ මනසිකාරයේම බලවත් කරගෙන මාර්ගේ වඩනවා. ඒක විමංශා ඉද්ධිපාදයයි. දැන් බලන්න මේ පින් කරපු දෙවිවරුන්ට අහන ලැබෙන උතුම් දේවල්. ඊට පස්සේ මේ සනන් කුමාර බ්‍රහ්ම රාජයා අර දෙවියන්ට කියනවා දෙවිවරුනි මේ 이르දිපාද අපිට හඳුන්වලා දුන්නේ වෙන කවුරුවත් නෙවෙයි. සියල්ල දන්නා සියල්ල දක්නා ඒ තථාගත වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි මෙන්න මෙවැනි 이르දිපාද හතරක් තියෙනවා කියලා අපට පෙන්නලා දුන්නේ. කියන දෙවිවරුනි අතීතේ හිටපු ශ්‍රමණ බ්‍රාහ්මණ වරුන් යම් ආකාරයකට 이르දි ප්‍රාතිහාර්ය දක්වනවා නම් ධර්මයේ තුල ඒ සියලු දෙනා කලේ සතර 이르දිපාද හොඳට වඩු නිසා බහුල කළ නිසා අනාගතයේ යම් ශ්‍රමණ බ්‍රාහ්මණයන් වහන්සේලා ආනුභාව සම්පන්නව 이르දි ප්‍රාතිහාර්ය පානවා නම් ඒ සියලු දෙනා ඒ කරන්නේ මේ සතර 이르දි පාදයන් මනාකොට දියුණු කළා ප්‍රගුණ කරලා බහුල වශයෙන් කරලා වර්තමානයේ යම් ශ්‍රමණ බ්‍රාහ්මණයන් වහන්සේලා නොඑක ආකාරී 이르දි විද පානවා නම් ඒ සියලු දෙනා ඒ කරන්නේ මේ ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන 이르දිපාද හතර වඩලයි. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ ඒ 이르දිපාද වැඩිම තුල ශ්‍රාවකයන් දියුණු වෙන ආකාරي අහසින් වඩිනවා. ඊළඟට මේ කඳු, බිත්ති, ගල් පර්වත විනිවිද යනවා. ඊළඟට ගංගා සාගරවල පොළොවේ වගේ ඇවිදගෙන යනවා. පොළොවේ ගංගාවක වගේ කිමිදෙනවා. ඊළඟට දහසක් වගේ පෙනිලා එක්කෙනෙක් වෙනවා. එක්කෙනෙක් වගේ පෙනිලා දහසක් වෙනවා. මහානුභාව සම්පන්න හිරුසඳු පවා ආතින් ස්පර්ශ කරනවා. තමන්ගේ මනසින් ලෝකෙම අල්ලගෙන ලෝකෙම යටත් කරගෙන වසඟ කරගෙන ඉන්නවා. මේ ඔක්කොම කරන්නේ කවුද? සතර 이르දිපාද හොඳට ප්‍රගුණ කරපු කෙනා. ඊට පස්සේ කියනවා බවත්නි ඔබට පේනවද දැන් මා තුල තියෙන 이르දිය ප්‍රාතිහාර්ය හාස්කම් පේනවද කියලා අහනවා. අයි දැන් බ්‍රහ්ම රාජය ආවා වෙන රූපයක් මවා ගත්තා. දැන් අහසේ හිටියා. දැන් තම තමන්ගේ ආසන වල ඉන්නවා කියනවා බවත්නි මේ ඔක්කොම කලේ මම මේ 이르දිපාද හතර වැඩපු නිසායි කියනවා. මම මේ ඡන්ද විරිය චිත්ත විමර්ශා කියන 이르දිපාද හතර 이르දිපාද හොඳට ප්‍රගුණ කළා. එහෙම කරලයි මම මේ කරන්නේ. ඊට පස්සේ කියනවා දෙවිවරුන්ට කියනවා පින්වත් දෙවිවරුනි ඒ සියල්ල දන්නා සියල්ල දක්නා තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් අපට සැප ලබන්න විශේෂ අවස්ථා තුනක් දීලා තියෙනවා. දැන් මේ දෙවිවරුන්ට කියනවා අපට සැප ලබන්න විශේෂ අවස්ථා තුනක් ලබා දීලා තියෙනවා. තයෝ ඕකාසා ජිගමා අනුබුද්ධා සුඛස්ස අධිගමාය. සැපේ ලබා ගන්න විශේෂ අවස්ථා තුනක් අපිට ලබා දීලා තියෙනවා. ඒ මෙහෙමයි කියනවා. ඔන්න කෙනෙක් ඉන්න පුළුවන්
කාමේහි සංසට්ඨෝ. gedara dore ඉන්න පුළුවන් ගිහි ජීවිතය තුළ කාම සම්පත් එක්ක එකතු වෙලා. සංසට්ඨෝ අකුසලෙහි ධම්මේහි. ඔව් අකුසල ධර්මයන් එකත් එකතු වෙලා යා ඉන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ නිසා බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ නිසා ඒ ධර්මයේ ලෝකේ කතා කරන කල්යාණ මිත්‍රයන් ඉන්න නිසා මෙයාට ඒ කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලැබෙනවා. කාටද ලැබෙන්නේ? ආර කාමයන් හා එක්ව වාසය කරන අකුසල් හා එක්ව වාසය කරන කෙනාට. සෝ අපරේන සමයේන ආර්ය ධම්මං සුනාති. එයාට මේ ආර්ය ධර්මයේ චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත ධර්මයේ අසන්න ලැබෙනවා. ඒ ධර්මයේ විස්තර කරන දුක, දුකට හේතුව, දුක නිරුද්ධ වීම, දුක නිරුද්ධ වීමේ මාර්ගය, සීලය, සමාධිය, ප්‍රඥා විස්තර කරනවා. දැන් මේ විස්තරය අහන්න ලැබුණේ කාටද? කාමයන්හි එක්ව අකුසල ධර්මයන් එක් වෙලා වාසය කරන එක්කෙනාටයි. මෙයාට මේ ධර්මය අහන්න ලැබුණාම ඒ අසු ධර්මයේ යෝනිසෝ මනසිකරෝති. නුවණින් යුක්තව විමසනවා, නුවණින් යුක්තව මෙනෙහි කරනවා. ධම්මානු ධම්මං පටිපජ්ජති. අන්න ධර්මානුකූල භාවයටපත් වෙනවා, සිල්වත් වෙනවා. එයා කර කර හිටපු වැරදි වැඩ සියල්ල අත්හරිනවා. සෝ ආර්ය ධම්ම සේවනං ආගම්ම. මේ ආර්ය ධර්මය සේවනය කරන්න ඇවිල්ලා යෝනිසෝ මනසිකාරං ධම්මානු ධම්ම පටිපත්තිං. මේ නුවණින් විමසන්න පටන් අරගෙන ධර්මානු ධර්ම ප්‍රතිපදාවෙන් ජීවත් වෙන්න පටන් ගැනීම නිසා දැන් පුරුදු වෙනවා එයා කාමයෙන් වෙන් වෙලා ඉන්න. අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා ඉන්න පුරුදු වෙනවා. කොහොමද කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා ඉන්නේ? විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලෙහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. දැන් යා මොකද කරන්නේ? විවිච්ඡේව කාමේහි කාමයන්ගෙන් වෙන් වෙනවා. කොහොමද වෙන් වෙන්නේ? දැන් ඇහෙන් රූප බල බල සතුටුලා ඉන්නේ කියන දැන් ඇස් වහ ගන්නවා. කනෙන් ශබ්ද අහින්න එක්කන ඒ ශබ්ද වලට හිත යොමු කරන්නේ නැතුව ඉන්නවා. නාසයෙන් සුවඳ පස්සේ ගියප එක මේක පාලනය කරනවා. රස හොයවිට එක මේක පාලනය කරනවා. පාසෙ හිට පාලනය කරනවා. මේ පංචකාම ගුණයන්ට ඇදී යන්නේ නැතුව මම දැන් ඉන්නවා. අන්න කාමයන්ගෙන් වෙන්ව. දැන් අකුසල ධර්මයන් හිතේ හටගන්න නොදී බැහැර කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? විවේකජං පීති සුඛං. ප්‍රීති සුඛය ඇති චිත්තීකාග්‍රතාවය දියුණු කරනවා. ආන් ඒක තමයි කියනවා තථාගත බුදුරජාණන් වහන්සේගෙන් අපට ලැබිච්ච පළවෙනි අවස්ථාව නියම සැපයක් විඳින්න. අයංකෝ භූතේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දීන පඨමෝ ඕකාසාදිගමෝ අනුබුද්ධෝ සුඛස් අධිගමාය. මේක තමයි කියන අපි හිතපු කාම සැපයට වඩා අග්‍ර සැපයක් අපිට විඳින්න ලබා දීපු පළවෙනි අවස්ථාව කියනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. දැන් බලන්න මේ විස්තර කරන්නේ කාටද? දිව්‍ය ලෝකේ දැන් ඔන්න දැන් තවතිසා දිව්‍ය ලෝකේ කියන්නේ බඹලෝ නෙමෙයිනේ. තවතිසා දිව්‍ය ලෝකේ කියලා කියන්නේ ඉන්ද්‍රිය සැපේ පිනවමින් වාසය කරන දිව්‍ය ලෝකයක්. දැන් දෙවියන්ට කියනවා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙනවා මීට වඩා සැපෙන් වාසය කරන්න පුළුවන් අවස්ථාවක්. ඒ තමයි මේ කාම සම්පත් වලට නොවැළී අකුසල ධර්මයන්ට ඉදිරි නොදී සැපේ උපදවා ගන්න එක. ඒ තමයි ප්‍රථම ධ්‍යාන සැපේ උපදවා ගැනීම. දැන් දෙවිවරු මේකට පෙළඹෙන්නේ නැද්ද? දැන් දෙවිවරු කැමති වෙන්නේ නැද්ද? දෙවිවරු කැමති පින් තියෙන දෙවිවරු. සියලු දෙවිවරු කැමති නැහැ මිනිස්සු වගේ. සියලු මිනිස්සු කැමති නැහැනේ ධර්මයේ හැසිරෙන්නේ. සියලු මිනිස්සු කැමති නැහැ. සියලු මිනිස්සු කැමති නැති වුණාට ධර්මයේ හැසිරෙන්න කැමති මිනිස්සු ඉන්නවා. සියලු මිනිස්සු බණ භාවනා කරන්න කැමති නැහැ. නමුත් බණ භාවනා කරන්න කැමති මිනිස්සු ඉන්නවා. සීල මිනිස්සු සීල් රකින්න කැමති නැහැ. නමුත් සීල් රකින්න කැමති මිනිස්සු ඉන්නවා. සීල මිනිස්සු ජීවිතාවබෝධයට කැමති නැහැ. ජීවිතාවබෝධයට කැමති මිනිස්සු ඉන්නවා. ආන්නේ පිරිස ධර්ම හොයාගෙන යන්නේ නැද්ද? වැඩ කටයුතු පස්සෙක තබා ධර්ම හොයාගෙන යනවා කැමැත්ත නිසා. මේ වගේ දෙවියන් අතරත් එහෙමයි. සියලුම දෙවිවරු ධර්මයේ හැසිරෙනවා කියන්න බෑ. නමුත් යම් දෙවිවරු ඇද්ද? ධර්මයට කැමති, ජීවිතාවබෝධයට කැමති, පිනට කැමති, සැපයට කැමති, අවබෝධය දියුණු කරනු කැමති. ඒ සියලු දෙවිවරු මේ ධර්මයට සවන් දීලා ඒ ධර්මයට වහදිනවා.
ඉතින් මේ දෙවිවරුන්ට තවත් අවස්ථාවක් පෙන්වා දෙනවා. කියනවා මේ සනන් කුමාර බ්‍රහ්මරාජයා කියනවා පින්වත් දෙවිවරුනි දැන් ඔන්න ඔබට මා කියා දුන්නා බුදුරජාණන් වහන්සේ අපට සැපේ ලබන්න දේශනා කරපු එකක්. ඒ මොකද්ද? ඔව් කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති සැපයට අපිට ලබා ගන්න කියලා දුන්නා. ඊට පස්සේ කියනවා ඒ වගේම දෙවිවරුනි තව සැපයක් තියෙනවා. ඒ සැපේ ගන්න මෙහෙමයි කියනවා. අපිට තියෙනවා කියනවා සංස්කාර වර්ග තුනක්. මොනවද? කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර. එතකොට මේ කාය සංස්කාරය හැටියට අපිට තියෙනවා ආස්වාස ප්‍රස්වාස. මේ දෙවියන් කියන්නේ ආස්වාස ප්‍රස්වාස තියෙනවා. ඒතර මේ ආස්වාස ප්‍රස්වාස සංසිඳිලා නැහැ. වචී සංස්කාර හැටියට විතක්ක ਵਿਚාර තියෙනවා. මේ සංසිඳිලත් නැහැ. චිත්ත සංස්කාර හැටියට සංඥා විඳීම් හඳුනා ගැනීම තියෙනවා. මේ සංසිඳිලත් නෑ. මේ ඔක්කොම දැන් තියෙන්නේ ගොරෝසුවට. ආස්වාස ප්‍රස්වාස අපිට ගොරෝසුවට දැනෙන්නේ. විතක්ක ਵਿਚාර ගොරෝසුවට දැනෙන්නේ. සංඥා වේදනා ගොරෝසුවට දැනෙන්නේ. මෙයාට අහන්න ලැබෙනවා සතාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ආර්ය ධර්මය අහන්න ලැබෙනවා. අහන්න ලැබිලා ඒ ධර්මයට අනුව යෝනිසෝ මානසිකාරයෙහි යෙදෙනවා. නුවණින් විමසනවා. නුවණින් විමසලා ධර්මානුධර්ම ප්‍රතිපදාවේ සීලේ පිහිටලා සමාධිය වඩන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? අර ගුරුසු ආස්වාස ප්‍රස්වාස සියුම් වෙලා යනවා. ගුරුසු විතක්ක ਵਿਚාර සියුම් වෙලා යනවා. ගුරුසු සංඥා වේදනා සියුම් වෙලා යනවා. එහෙම සියුම් වෙලා ගියාම සංසිදී ගියාම එයාට ලুকু සැපයක් බොහෝ බලවත් සැපයක් එයාට ඇති වෙනවා. එතකොට මේ සැපය අර කුඩා සැපයක් නෙමෙයි කියන්නේ. ඒක මෘදු භාවකින් අර හිත පිනායාමෙන් ඇති වෙන උදාාර සැපයක් කියනවා. මෙන්න මේ සැපයත් අපිට අත්විඳින්න කියා දුන්නේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. දැන් එතකොට සැප කීයක් මේ දෙවිවරු ඉගෙන ගත්තද? දිව්‍ය ලෝක දෙවිවරු ඉගෙන ගත්ත සැප දෙකක්. එකක් තමයි ප්‍රථම ධානය සැපය. ඊළඟට ඉගෙනුවා සංස්කාර සංසිඳ වීමෙන් ගන්නා වූ සැපය. ඊළඟට කියනවා සනම්පති බ්‍රහ්මරාජා කියනවා තව සැපයක් තියෙනවා. සනන් කුමාර බ්‍රහ්මරාජා කියනවා තව සැපයක්. ඒ සැපේ තමයි කියනවා. එයා ඉස්සෙල්ල දන්නේ නැහැ කියනවා. කලින් දන්නේ නැහැ. ඉදං කුසලන්ති යථා භූතං නප්පජානාති. මේවා තමයි කුසල් කියලා අඳුනා ගන්න එයාට බෑ කියනවා. ඉදං අකුසලන්ති යථා භූතං නප්පජානාති. මේවා අකුසල් කියලා අකුසල් අඳුන ගන්නත් බෑ කියනවා. ඉදං සාවජ්ජං යථා භූතං නප්පජානාති. මේක වැරදි මේ වැඩේ මේ වැරදි කියලා අඳුන ගන්න බෑ කියනවා. ඉදං අනවජ්ජං මේක නිවැරදි කියලා අඳුන ගන්නත් බෑ කියනවා. ඉදං සේවිතබ්බම් මේක තමයි පුරුදු කළ යුත්තේ කියලා හඳුන ගන්නත් බෑ කියනවා. ඉදං නොසේවිතබ්බම් මේක පුරුදු නොකළ යුතුයි කියලා හඳුන ගන්නත් බෑ කියනවා. ඉදං හීනං මේක මහා ලාමක දෙයක් කියලා හඳුන ගන්නත් බෑ. ඉදං පනීතං මේක ප්‍රනීත දෙයක් උසස් දෙයක් කියලා හඳුන ගන්නත් බෑ. හැබැයි මෙයාට අහන්න ලැබෙනවා ඒ තථාගත අරහත් සම්බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලද ශ්‍රී සද්ධර්මයේ ආන්ගේ ධර්මයෙන් විස්තර වෙනවා මේ වනාහි කුසලයයි කියලා කුසල් විස්තර වෙනවා. මේ වනාහි අකුසල් විස්තර වෙනවා. මේ වැරද්ද මේ නිවැරද්ද මේ හීන වූ දේ මේ උසස් වූ දේ මේ පුහුණු කළ යුතුයි මේ අත්හල යුතුයි කියලා අහන්න ලැබෙනවා. එතකොට මේ ධර්මය අහන්න ලැබුණාම මොකද වෙන්නේ? ඒ අනුව මෙයා නුවණින් විමසනකොට හඳුනා ගන්නවා. මොකක්ද හඳුනාගන්නේ? කුසල් හඳුනා ගන්නවා. මේවා තමයි කුසල්. අකුසල් හඳුනා ගන්නවා. මේවා තමයි අකුසල්. ඔව්. ඊළඟට හඳුනා ගන්නවා සේවනයේ කළ යුතු දේ තමයි මේ. ඊළඟට හඳුනා ගන්නවා සේවනයේ නොකළ යුතු දේ තමයි මේ. ඊළඟට හඳුනා ගන්නවා හීන වූ දේ මෙයයි. උසස් වූ දේ මෙයයි. හරි දේ මෙයයි.
වැරදි මෙයයි. මේ වගේ සම්පූර්ණ මේ හොඳ නරක යහපත අයහපත මේ සියල්ල අඳුනා ගන්නවා. මේ අඳුනා ගැනීම අපේ ජීවිතවලට හරිය වැදගත්. අපි ගත්තොත් එහෙම ගිහි සමාජය තුළ ඉන්න කොටස් දෙකක්. මොකක්ද? කල්යාණ මිත්‍ර, පාප මිත්‍ර. පැවිදි සමාජයේ කොටස් දෙකක් ඉන්නවා. කල්යාණ මිත්‍ර, පාප මිත්‍ර. එතකොට කල්යාණ මිත්‍රයාගේ හිත නැඹුරු වෙන්නේ කල්යාණ ධර්මයටයි. කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයයටයි. කල්යාණ ධර්මයෙන් සතුටු වීමටයි. පවිතු සිත් ඇති එක්කෙනාගේ හිත නැඹුරු වෙන්නේ පාප මිත්‍ර සේවනයේටයි. පාපී ධර්මයන්ටයි. පාපී ආශ්‍රයයටයි. කල්යාණ අදහස් ඇති භික්ෂුවගේ සිත නැඹුරු වෙන්නේ කල්යාණ මිත්‍ර ඇසුරටයි. කල්යාණ ධර්මයටයි. කල්යාණ ධර්ම සේවනයටයි. පාපී අදහස් ඇති භික්ෂුවගේ සිත නැඹුරු වෙන්නේ පාපී භික්ෂූන් ඇසුරටයි. පාපී භික්ෂූන්ගේ සේවනයටයි. පාපී භික්ෂූන්ගේ කටයුතු වලටයි. එතකොට මේ සමාජ දෙකම සමාජ තල දෙක අපිට ಜಾති කුල ආගම් ભેදයකින් තොරව දකින්න ලැබෙනවා. එතකොට අර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අල්ලගත් එක්කෙනා එකපාරට මේ සමාජය අඳුන ගන්නවා. එතකොට මේ සමාජය අඳුන ගන්න බෑ බුද්ධ දේශනාව නොදන්නා කෙනාට. බුද්ධ දේශනාව දැනගත්තත් යෝනිසෝ මනසිකාරය දෙන්නේ නැති කෙනාට මේ සමාජය අඳුන ගන්න බෑ. එතකොට මොකද වෙන්නේ? කල්යාණ මිත්‍රයා කියලා හිතාගෙන පාප මිත්‍රයා ඇසුරු කරනවා. කල්යාණ ධර්මයේ කියලා හිතාගෙන පාපී ධර්මයේ සිහි කරනවා. කල්යාණ ධර්මයෙන් සතුටු වෙනවා වෙනුවට පාපී දෙයින් සතුටු වෙනවා. මේ විදිහට නොඒක ආකාරයේ පව් රැස් කර ගන්නවා. එතකොට අර ගෘහස්ත කල්යාණ මිත්‍රයා ඉන්නවා, ගෘහස්ත පාප මිත්‍රයා ඉන්නවා. එතකොට ගෘහස්ත කල්යාණ මිත්‍රයා ඇසුරු කරන්න අඳුනාගන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින්. ධර්මයේ තුලින්ලත් යෝනිසෝ මනසිකාරය නිසා. පැවිදි පාප මිත්‍රයෝ ඉන්නවා, පැවිදි කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. එතකොට පැවිදි කල්යාණ මිත්‍රයා, පැවිදි පාප මිත්‍රයා වෙන්කොට දකින්න පුළුවන් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසා. දැන් අපි ගමු දැන් ගෘහස්ත පිරිස සුදුවත් හඳගත්තු ගමන් සියලු දෙනා එක වගේ. එතකොට සුදුවත් හඳගත්තු ගමන් සියලු දෙනා එක වගේ. නමුත් මේ දෙගොල්ල වෙන් වෙන්නේ මොකින්ද? කාය සුචරිතය, කාය දුස්චරිතයට බෙදිලා යනවා. වචී සුචරිතයට, වචී දුස්චරිතයට බෙදිලා යනවා. මනෝ සුචරිතයට, මනෝ දුස්චරිතයට බෙදිලා යනවා. කොටසක් ආර්ය උපවාද කරනවා, කොටසක් ආර්ය උපවාදෙන් වැළකී සිටිනවා. කොටසක් මිත්‍යා දෘෂ්ටික වෙනවා, කොටසක් සම්මාදිට්ඨිය. එතකොට මේක මේ ඇසුරට අඳුනගත්තු එක්කෙනා විතරක් අඳුනගත්තු කල්යාණ මිත්‍ර එක්කෙනා, ධර්මයේ තුලින් අල්ලගත්තු එක්කෙනා ඔන්න හඳුනා ගන්නවා. හඳුනා ගන්නවා මෙයා සේවනය කළ යුතුයි. මෙයා සේවනය නොකළ යුතුයි. මෙයාගේ දෙයට සවන් දිය යුතුයි. මෙයාට සවන් නොදිය යුතුයි කියලා වෙන් කළා හඳුනා ගන්න දක්ෂ වෙනවා. පැවිදි පිරිසත් එහෙමයි. පැවිදි පිරිස සියලු දෙනාම එකම විදිහට ඉන්නවා සිවුරු පුරවලා. එහෙනම් වෙනස් වෙන්නේ කොහොමද? කාය දුස්චරිතයෙන් යුක්තවත් ඉන්නවා, කාය සුචරිතයෙන් යුක්තව ඉන්නවා. වචී දුස්චරිතයෙන් ඉන්නවා, වචී සුචරිතයෙන් ඉන්නවා. මනෝ දුස්චරිතයෙන් යුතු පැවිද්දන් ඉන්නවා. මනෝ සුචරිතයෙන් යුතු පැවිද්දන් ඉන්නවා. ආර්ය උපවාද කරමින් සිටින පැවිද්දන් ඉන්නවා. ආර්ය උපවාද නොකරන පැවිද්දන් ඉන්නවා. මිත්‍යා දෘෂ්ටික පැවිද්දන් ඉන්නවා. සම්මාදිට්ඨිය යුතු පැවිද්දන් ඉන්නවා. මිත්‍යා දෘෂ්ටි කම්ම සමාදානයෙන් මිත්‍යා දෘෂ්ටිකව ක්‍රියා කරන පැවිද්දන් ඉන්නවා. සම්මා දෘෂ්ටියෙන් ක්‍රියා කරන ධර්මයේ දන්නේ කෙනා ඔන්න හඳුනා ගන්නවා. මේ පැවිදි කෙනා සේවනය කළ යුතුයි. මේ පැවිදි කෙනා සේවනය නොකළ යුතුයි. මේ පැවිදි කෙනාගේ ධර්මයේ ඇසිය යුතුයි. මේ පැවිදි කෙනාගේ ධර්මයේ නොඇසිය යුතුයි. මේ වගේ වෙන් කළා හඳුනා ගන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. හඳුනා ගැනීම නිසා මොකද වෙන්නේ? මෙයාට අකුසල් වලින් මෙයාගේ හිත බැහැර වෙනවා. කුසල් අඳුනාගත්තාම කුසල් වැඩෙනවා. අකුසල් ප්‍රහාණය වෙනවා. එතකොට උපං අකුසල් ප්‍රහාණය වෙනවා, නූපං අකුසල් නූපදින්නේ නැහැ. නූපන් කුසල් උපදිනවා, උපන් කුසල් වැඩෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයාට අවබෝධයක් යන වැඩපිළිවෙලකටපත් වෙනවා. අවිජ්ජා ප්‍රහීයති. අවිද්‍යාව ප්‍රහාණය වෙලා ආරි සත්‍ය අවබෝධය කරා යනවා. අන්න එතකොට අන්න වෙනස. දැන් ධර්මයේ හරියට අහු වුණා නම් අරුබුදයක් කරා යන්න විදියක් නැහැ. යන්න ඕනේ ආරි සත්‍ය අවබෝධය කරා. ආරි සත්‍ය අවබෝධය කරා යනවා. අවිජ්ජා පහියති. විජ්ජා උප්පජ්ජති.
ආරි සත්‍ය අවබෝධය ඇති වෙනවා. තස්ස අවිජ්ජා විරාග අවිජ්ජුප්පාදා උප්පජ්ජති සුඛං. අවිද්‍යාව ප්‍රහාණය වීමෙන් විද්‍යාව ඉපදීමෙන් මහා සැපයක්. දැන් යා දන්නවා අනේ මං ඉස්සර අකුසල් කර කර හිටියා. මට අකුසල් අඳුනා ගන්නට බැරුව හිටියා. කුසල් තිබුණා. කුසල් අඳුනා ගන්නට බැරුව හිටියා. කල්යාණ මිත්‍රයෝ හිටියා. අඳුනා ගන්න බැරුව හිටියා. පාප මිත්‍රයෝත් හිටියා. අඳුනා ගන්න බැරුව හිටියා. දැන් මං අකුසල් අඳුනාගෙන අකුසල් දුරු කළා. කුසල් වැඩුවා. කල්යාණ මිත්‍රයන් හඳුනාගෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරනවා. පාප මිත්‍රයන් හඳුනාගෙන පාප මිත්‍රයන් බැහැර කරනවා. මේ ආකාරයට මම සේවනය කළ යුතුදී හඳුනාගත්තා. සේවනයේ ඒතොර මේ හඳුනා ගන්න ඔක්කොම Tamanට මාර්ගෝපදේශනය ලැබුණේ කොහෙන්ද? තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ධර්මයෙන්. එතකොට විශාල සැපයක් Tamanට ඇති වෙනවා. Taman තුල අකුසල් ප්‍රහාණය වීම දැකලා. Taman තුල කුසල් වැඩිම දැකලා. Taman හරිදී සේවනය කරනවා දැකලා. වැරදිදී අත්හරිනවා Taman තුල දැකලා. Taman තුල අවිද්‍යාව ප්‍රහාණය වෙනවා දැකලා. ආරි සත්‍ය අවබෝධය Tamanට වැඩෙනවා දැකලා. Tamanට ඇති වෙන ලොකු සැපයක් ප්‍රීතියක් ඇති වෙනවා. මේක තමයි කියනවා තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරපු තුන්වෙනි සැපේ. දැන් මේ ධර්මයේ කියන්නේ කවුද? සනන් කුමාර බ්‍රහ්මරාය. දැන් මිනිස්සෙක් නෙමෙයි. කොච්චර ලස්සනද කියනවා බලන්න. දැන් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එතකොට දෙවිවරු කොච්චර ලස්සනට අල්ලගෙන තියෙනවද? නැත්තම් කොහොමද මෙහෙම දෙවිවරු බණ කියන්නේ? දැන් මේ දෙවිවරු දැන් ඒ එතකොට තවතිසා ලෝක දිව්‍ය ලෝකෙ ඉපදෙච්ච දෙවිවරුන්ට දැන් ධර්මයේ අවබෝධ කරගන්න අවස්ථාවක් නැද්ද? දැන් තියෙනවනේ මේ අවස්ථාව. දැන් බලන්න එතකොට අපේ රටේ මං හිත අපේ රටේ මේ ලෝකෙම සීවස් ගානක් දිව්‍ය ලෝකෙට ගියපු එක්කෙනෙක් නැතුව ඇති. ඇයි ඒ? දැන් මේව අහලා නැහනේ. දැන් මේව දැන් අහුවත් යන්න බෑනේ. දැන් දිව්‍ය ලෝකෙ යන්න නම් මොනවද තියෙන්න ඕනේ? බුදුරජාණන් වහන්සේව සරණ ගිහින් ඉන්න ඕනේ. ශ්‍රී සද්ධර්මයේ සරණ ගිහින් ඉන්න ඕනේ. ශ්‍රාවක සංඝයා සරණ ගිහින් ඉන්න ඕනේ. ආරිකාන්ත සීලේ පිළිපදා සිටින්නට ඕනේ. ඉතින් මේ ආදී වැඩපිළිවෙලක් තුල හේතුවක් නිසා තමයි ඵලය හැදෙන්නේ. හේතුව සකස් වෙලා නැත්තම් ඵලයක් හැදෙන්නේ නැහැ. අර එක තැනක හරි ලස්සන සූත්‍රයක් මට හම්බ වුණා. ඒ කුල හතර ගැන කතා කරද්දී වර්ණ හතරක් තියෙනවනේ. ක්ෂත්‍රීය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර කියලා. ඒ ගැන බුදුරජාණන් වහන්සේ කතා කරලා අහනවා කෙනෙකුගෙන් මේ කුල හතරේ අය කාය දුස්චරිතයේ යෙදුනොත්, වචී දුස්චරිතයේ යෙදුනොත්, මනෝ දුස්චරිතයේ යෙදුනොත්, ආර්යෝපවාද කළොත්, මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව හිටියොත්, මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වැඩපිළිවෙලක යෙදුනොත් බමුණෝ යන්නේ නැද්ද කියලා අහනවා නිරේ. බමුණොත් නිරේ යනවා කියනවා. ක්ෂත්‍රියොත් නිරේ යනවා කියනවා. වෛශ්‍යොත් නිරේ යනවා කියනවා. ශුද්‍රයොත් නිරේ යනවා කියන. ඒ ඔක්කොම නිරේ යනවා කියනවා ඒක කළොත්. ඊට පස්සේ අහනවා එහෙනම් කාය සුචරිතී සමන්නාගත වුණොත්, වචී සුචරිතී සමන්නාගත වුණොත්, මනෝ සුචරිතී සමන්නාගත වුණොත්, ආර්යපාද නොකළොත්, සමාධිත්‍ය යුක්තව හිටියොත්, සමාධිත්‍ය ක්‍රියාවල යෙදී හිටියොත් බමුණු විතර දෙවියන් අතරට උපදින්න කියලා අහනවා. ඒතර කියනවා නෑ ශාත්‍රිය දිව්‍ය ලෝක යනවා කියනවා. වෛශ්‍ය දිව්‍ය ලෝක යනවා කියනවා. ශුද්‍ර දිව්‍ය ලෝක යනවා කියනවා. මේ වර්ණ හතරේ සියලු දෙනාම මේ ධර්මයෙන් හැසිරෙනවා නම් දෙවියන් අතර යනවා කියනවා. එතකොට මේ එහෙම බුද්ධ දේශනා තියෙද්දි එතකොට අපි විතරක් යන්නේ නැත්තේ මොකද? දැන් වර්තමානයේ අපි විතරක් කියලා කිව්වේ දැන් වර්තමානයේ කතා කිරීමද කියන්නේ කොහොමද? අනේ අලිත් අපාතරම උපදීවා. අහලා නැද්ද ඒක? අපාතර උපදීවා. සමහරුන්ට කියනවා අනේ දැම්ම නිවන් නම් දකින්නට එපා. අසුර මත, අසුර හැඟීම්, අසුර සිටිවිලි, අසුර ආකල්ප, අසුර සංඥා, අසුර විතර්ක, අසුර ගති. කොහේ යයිද? එතකොට බලන්න හේතුව. ඇයි දැන් ඒ ආකල්ප වලට තමන් ඉන්න මානසිකත්ව ඉහළට ගන්න පුළුවන් කමක් නැහැ. ඒ ආකල්ප වලට විශේෂ පුද්ගලෙක් වෙන්න පුළුවන් කමක් නැහැ. අහන අයත් අන්දානුකරණයෙන් ඒ ආකල්ප කරා යනවා. පස්චිම ජනතාව කියන්නේ පස්සේ යන කට්ටිය. අහගෙන ඉන්න කට්ටිය මොකද වෙන්නේ? ඒ ආකල්පෙම යනවා. දැන් බලන්න කී දෙනෙකුට එතකොට සුගතිය අහිමි වෙනවද?
මේ ඔක්කොම හේතුඵල දෙයක් ලෝකේ තියෙන්නේ. දැන් අර හේතුව සකස් කරගන්නයි මෙතන වැදගත් වෙන්නේ. Taman විසින් හදා ගන්න ඕනේ Tamanගේ වැඩපිළිවෙල. ආයි කවුරුවත් හදලා දෙන්නේ නැහැ. Taman විසින් හිතාමතා හදා ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තමයි සම්පූර්ණ උපදේශ ලැබෙන්නේ. දැන් බලන්න මේ දෙවිවරු එතකොට කොච්චර ශක්තිමත් වෙනවද කියලා. දැන් දෙවිවරුන් දැන් දිව්‍ය ලෝකවල ගත්තොත් දෙවිවරුන් අතර ওই ධර්මයේ හැසිරෙච්ච පිරිස කරන ධර්ම කතාවනේ තියෙන්නේ. මේ ධර්ම කතාව තුළ ඒ අය කොච්චර මහන්සියක් ගන්නවද මේ හැම පොයකටම එකතු වෙනවා. සෑම පොයකටම එකතු වෙනවා. පොයකටම එකතු වෙලා මේ ධර්ම කතාව කරනවා. මනුස්ස ලෝකේ විස්තර කතා කරනවා. ඒගොල්ලෝ මනුස්ස ලෝකේ ඉඳලා නිතන්ට ගියේ. දැන් මිනිස් ලෝකේ දැන් මෙන්න මෙම පරිහානියක් තියෙනවා. දැන් ආරි සත්‍යයට ගරහනවා. දැන් මෙහෙම මේ ආරි ධර්මයට ගරහනවා. ආරි ධර්මයේ හැසිරෙන්න දෙන්නේ. ආරි ධර්මයේ හැසිරෙන්නේ නැව නැති කරන්න හදන මේ ඔක්කොම දෙවිවරු කතා වෙනවා. ආරි ධර්මයේ පතුරවන්න දෙන්නේ. නැත්තම් කතා වෙනවා ආරි ධර්මයේ දැන් පතුරවනවා. මෙන්න ආරි ධර්මයේ පැතිරෙනවා. මෙන්න ධර්මයේ හැසිරෙනවා. දැන් ආයි දිව්‍ය ලෝකෙ පිරිස වැඩි වේවි. කතා වෙනවා. එතකොට මේක වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ බැබළුණොත් විතරයි. එහෙම නැත්තම් වෙන්නේ. ඉතින් කියනවා පින්වත් දෙවිවරුනි, ඒ භාග්‍යවත් අරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය තුන් ආකාරයෙන්ම සැපේ ලබන්නට අපට කියා දුන්නා කියනවා. දැන් බලන්න දෙවිවරු උදාාර සැපයක් සොයමින් ඉන්නවනේ. දැන් දෙවිවරු උදාාර සැපයක් සොයමින් ඉන්නවා. දිව්‍ය ලෝකෙට ගිහින්. සමහරු ඇති සමහරුට නෑ නේ අපිට නම් ඕනේ අපි සැප විඳින්නමයි මේ ඉපදුනේ. එහෙම ඉන්න මිනිස්සු ඉන්නවනේ නේ. අපිට නම් ඕවා ඕනේ නෑ අපිට ඕනේ සැපසේ කාලා බීලා විනෝදෙන් ඉන්නයි. කියන අදහසින් ඉන්නවා. ඒ කියන්නේ මනුස්ස ලෝකයේ යම්කිසි පිනකින් යා ඉපදුනා. එයා කැමති මේ පින ඉවර කරගන්න. අලුතෙන් පිනක් රැස් කරගන්න යාට සමහරු කියනවා නෑ අපි ඉතින් වරදක් කරන්නේ අපි සීල් රකින්නේ. අපිට ෆී සීල් ඉබේ ඔටෝ සීල් රැකෙනවා. එතකොට අපිට ආය අමුතුවෙන් කරන්න දෙයක් නෑ. ඉතින් අපිට අපි පව කරන්නේත් නෑ අපිට බණ භාවනා කියලා අමුතුවෙන් කරගන්න ඕන කමකුත් නෑ. එහෙම කියන අය ඉන්නවා. ඒතර ඒ අයට කුසල් විශේෂයෙන් කුසල් වැඩෙන්න තියෙන අවස්ථා සියල්ලම අහිමි වෙලා යනවා. ඇයි ඒ අය හොඳ අයනේ? දැන් ඒගොල්ලෝ හොඳ අය. ඒ කියන්නේ දැන් ඒගොල්ලෝ එහෙම කියන එකේ තේරුම මොකද? ඒගොල්ලන් තුල යම්කිසි හොඳක් ඒගොල්ලෝ දකිනවා. එහෙනම් ඒගොල්ලන්ට වැඩිපුර මේ හොඳ වර්ධනය කරගන්න පුළුවන් අය අර මාන්නේ නිසා ඒ හොඳ වර්ධනය වෙන්නේ. මාන්නේ නිසා සමහරට කලක් යනකොට Taman දන්නේම නැහැ Tamanගේ මේ හොඳ Tamanගෙන් ඈත් වෙලා යනවා. නමුත් යා කල්පනා කරා නෑ මම තවත් පින්දහම් කරගන්න ඕනේ. තවත් මේ ධර්මයේ දියුණු කරගන්න ඕනේ. තවත් Tamanගේ ජීවිතේට තවත් මේ ධර්මයේ හැසිරෙන්න ඕන කියලා යා පිනට වඩා ආසා කළොත් කුසල් වලට ආසා කළොත් ඉරිදිපාද එකක් හරියට ආවොත් දැන් ඉරිදිපාද හතරෙන් නෙමෙයි ඔක්කොම කරන්න තියෙන්නේ. ඒ ඉරිදිපාද හතරෙන් එකක් හරි ආවොත් ආන්නයාට අවස්ථාව ආයෙත් ලැබෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන කතා කරද්දී දැන් බලන්න මේ හැමතැනදී මේ ප්‍රශංසා ලබන්නේ කවුද? දැන් මේ දෙවිවරු කාට ප්‍රශංසා කරද මේ ධර්මයේ කියන්නේ? අන්න වෙනස. අන්න ශ්‍රාවකයෝ. ශ්‍රාවකයෝ කියන්නේ ඒකයි. එතකොට ශාස්ත්‍රුන් වහන්සේ ඉන්නවා, ධර්මයේ තියෙනවා, ශ්‍රාවක සංඝයා ඉන්නවා. ශ්‍රාවක පිරිසක් ඉන්නවා. දැන් මෙහෙම කිව්වනම් බවත් දෙවිවරුනි, බවත්නි මා මෙවැනි ආකාරයේ සිල් රකින්නවා. නුඹලා දේශී රකිව්. මා මෙවැනි ආකාරයේ සමාධියක් වඩනවා. නුඹලා දේශී වඩව්. මා මෙවැනි ආකාරයෙන් ලෝ දකින්න නුඹලා දේශී දකිව්. එතකොට කවුද ශාස්ත්‍රෝරයා? එයා තමයි ශාස්ත්‍රෝරයා. එතකොට එයා තමයි යාගික දැන් කියන්නේ. දැන් එහෙම ලිකක් ලෝකේ එහෙම තියෙනවනේ නේ. තියෙනවා. මම මෙහිමයි තමාම හුවා දක්වනවා. මම මෙහිමයි කරන්නේ. මේ විදිහට ඔබත් කරන්නේ. මම මේ විදිහට සමාධිය වඩන. මේ විදිහට ඔබත් වඩන්න. මම මේ විදිහට නුවණ මෙනෙහි කරනවා. ඔබත් මේ විදිහට නුවණ මෙනෙහි කරන්නේ. මේ එතකොට ශාස්ත්‍රුණාංශේ කවුද? තමා ශාස්ත්‍රු. ශ්‍රාවකෙක් නෑ එතකොට. තමන් ශාස්ත්‍රු වෙලා තමන්ට ඕනේ තමන්ගේ ශ්‍රාවකෙක් බවට අන්‍යයන්පත් කරගන්නයි. මෙතන එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. බුද්ධ ශාසනයේ තියෙන්නේ ශාස්ත්‍රූරයා කවුද? බුදුරජාණන් වහන්සේ. මේක බලන්න කොච්චර ගරුසරුවතු කියනවාද? තථාගතරහ සම්බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට සැප ලබන්න දේශනා කළා. තථාගත සම්බුදුරජාණන් වහන්සේ ඉර්ධිපාද 4 දේශනා කළා. මමත් මේ තථාගත සම්බුදුරජාණන් වහන්සේගේ ඉර්ධිපාද අහලා තමයි මම මේ විදිහට දිනු කළේ. මේ කියන්නේ එහෙමනේ. එතකොට ශාස්ත්‍රුන් වහන්සේ ඉන්නවා, ධර්මයේ තියෙනවා, ශ්‍රාවකයෝ ඉන්නවා. ආන්න ශාසනේ.
ඒක තමයි ශාසනය. ශාස්ත්‍රුන් වහන්සේ හිටියොත් විතරයි එතන පරියාප්තිය තියෙන්නේ. පරියාප්තිය කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේ වදාළ ධර්මය. පරියාප්තිය තිබුණොත් තමයි ප්‍රතිපත්තිය තියෙන්නේ. ධර්මය හැසිරීම තියෙන්නේ. එතකොට මේ ප්‍රතිපත්තිය තිබුණොත් තමයි ප්‍රතිඵල තියෙන්නේ. ප්‍රතිවේද. ඉතින් මේ නිසා දැන් මේ සනන් කුමාර බ්‍රහ්ම රාජයා මේ තවතිසා දිව්‍ය ලෝක දෙවියන්ට පොහෝදා ධර්මානුශාසනාවයි මේ කියන්නේ. එතකොට දැන් බලන්න අපේ පොහෝදා ධර්මානුශාසනාවයි මේක අතර කොයිතරම් විශේෂයක්ද? මේක ප්‍රශංසා ලබන්නේම බුදුරජාණන් වහන්සේ. ඊළඟට මේ ප්‍රශංසා ලැබමින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ විදිහටම විස්තර කරලා දෙනවා. ඊට පස්සේ කියා දෙනවා පින්වත් දෙවිවරුනි, ඒ සියල්ල දන්නා සියල්ල දක්නා තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කොයිතරම් ලස්සනට කුසල් වඩන්නට කුසල් දියුණු කරගන්නට අපිට කොයිතරම් ලස්සනට කරුණු පෙන්වලා මේ සතර සතිපට්ඨානය කියා දීලා තියෙනවද? දැන් ඔන්න දෙවිවරු ඉස්සල්ලාම ඇවිල්ලා මොකද්ද? 이르දිපාද ඇහුවනේ. ඊට පස්සේ සැපේ ලැබෙන ආකාර 3 ඇහුවා. දැන් ඊට පස්සේ කියන කුසල් වර්ධනය කර ගැනීමට කුසලස්ස අධිගමාය. කුසලස්ස අධිගමාය කුසල් වර්ධනය කරන්න කුසල් සාක්ෂාත් කරන්නට බුදුරජාණන් වහන්සේ අපට කොයිතරම් ලස්සනට සතර සතිපට්ඨානයේ දේශනා කරලා තියෙනවද දිව්‍යුරුණී කියලා දැන් දෙවියන්ට දැන් කියා දෙනවා සතර සතිපට්ඨානේ. ඕන්න බලන්න දිව්‍යුරු අපි දන්නේ සාමාන්‍ය භූමාට දිව්‍යුරුන්ගේ විස්තරනේ නේ. දැන් අපි ගත්තොත් පොළොව වාසී මේ මිනිස්සුන්ගේ ඇසුරේ ඉන්නවා හරියට. අමනුෂ්‍ය හරියට ඉන්නවා. දෙවියන් ඉන්නවා. සාමාන්‍ය දේව තත්වයය යක්ෂ සීනාධිපතුරු යක්ෂයෝ මේ මිනිස් ඇසුරේ ඉන්නවා. ඒ අයට පවා යන්න වෙනවා ඒ පොයි දවසට. ඔව් ඒ දිව්‍ය ස්වභාවයේ ඈත ගිහිල්ලා හරි ඒකට ඉන්න ඕනේ අනුමෝදන් වෙලා. චාතුමාරාජිකයන් තමයි පාලනය වෙන්නේ ඔක්කොම. එතකොට මේ ඒ දිව්‍යවරුන් අතර ඊට පහළ මට්ටමේ භූත කොටස් තමයි මිනිසුන්ට ගොඩාක් ඇඟැලුම්කම් පාන්නේ. ඒ භූත කොටස් තමයි මිනිසුන්ට ඔය ඇඟට වැහෙන්නේ. ඊට පස්සේ ඔය උදව් පදව් කරන්නේ පුද පුලුටු ගන්නේ මේ ඔක්කොම කරන්නේ මේ පිරිස තමයි. ඉහළ දිව්‍යවරු දැක්කනේ මේ කල්පනා කරන්නේම සාකච්ඡා කරන්නේම. එතකොට දැන් මේ දෙවිවරුන්ට සනන් කුමාර බ්‍රහ්ම රාජයා උගන්වන්න යන්නේ සතර සතිපට්ඨානය ගැන. මේක කුමක් පිණිසද? කුසල් දියුණු කර ගැනීමට කුසල් සාක්ෂාත් කිරීමට කියනවා. බවත්නි මෙහිලා මේ බුද්ධ ශාසනයේ භික්ෂුව කය පිළිබඳව කායානුපස්සනාවෙන් වාසය කරනවා. කය පිළිබඳව කායානුපස්සනාවෙන් වාසය කරනවා. කෙලෙස් තවන වීරියෙන් යුක්තව. කෙලෙස් තවන වීරිය කියන්නේ හිතට එන ආසා හැඟීම් වලට ඉඩ නොදී වාසය කරනවා. සම්පජානෝ හොඳ නුවණින් යුක්තව වාසය කරනවා. සතිමා සිහියෙන් යුක්තව වාසය කරනවා. විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සං මේ ලෝකේ ඇලීම් ගැටීම් දෙක අත්හැර වාසය කරනවා. කියන දෙවිවරුනි ඉතින් මේ කයෙහි කායානුපස්සීව වාසය කරද්දී තත්ත සම්මා සමාධියති. ඒ කායානුපස්සනාව තුළ සමාධියක් උපදව ගන්නවා. සම්මා විපස්සීදති සිත මනාකොට පහදවා ගන්නවා ඒ සමාධිය තුළ. සෝ තත්ත සම්මා සමාහිතෝ සම්මා විපස්සන්නෝ. එතකොට මේ කායානුපස්සනාව තුළ තමන්ගේ කය පිළිබඳවම සිහි කරමින් දැන් කායානුපස්සනාව තියෙනනේ කොටස් 14ක් බුදුරජාණන් වහන්සේ දේශනා කළනේ. මොනවද ඒ? ආස්වාස ප්‍රස්වාස මුල් කොටගෙන භාවනා කිරීම. ආනාපාන සතිය. ඊළඟට ඔව් ඉරියාපත මුල් කරගෙන සීය පැවැත්වීම. සම්පජඤ්ඤේ සෑම ක්‍රියාවක්ම මුල් කරගෙන සීය පැවැත්වීම. අසුභ භාවනාව. අසුභ භාවනාව කිව්වේ ඔව් දෙතිස් කුණප භාවනාව. ඊළඟට ධාතු මනසිකාරේ පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුන් වශයෙන් මේ පිළිකුල් කොටස් පෙන් කරගෙන භාවනා කිරීම. එතකොට 5යි. නව සීවතිකේ 9යි. 9යි 5යි 14යි. නව සීවතිකේ කියලා කියන්නේ මේ සීවතික කියලා කියන්නේ සෝනට. සෝනට දමු මල සිරුර. අවස්ථා 9කදී පොළොවට පස් වෙලා
යන ආකාරයේ මේ තවංගේ සිරුරත් එක්ක කල්පනා බැලීම. මෙහෙම කරද්දි මොකද වෙන්නේ? යාගේ හිතේ කාමයන්ගෙන් වෙන්ව අකුසලයන්ගෙන් වෙන්ව විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති සමාධිය ඇති වෙනවා. සමාධිය ඇති වෙනවා. එතකොට ඒ සමාධියෙන් යුක්තව සම්මා විපස්සන්නෝ බොහොම පැහැදුණු සිතින් යුක්තව බහිද්ධා පරකායේ ඥාන දස්සනං අබිනිබ්බත්තේති. බාහිර ශරීරයේ අත්ත් ස්වභාවය බලන්නත් යා හිත පිහිටවනවා. ඒ වගේම මෙයා කරනවා මොකද්ද? වේදනාසු වේදනානුපස්සී විහෙරති. Taman තුල හට ගන්නකොට සැප විඳීමක් වේවා. දුක් විඳීමක් වේවා. දුක් සැප රහිත විඳීමක් වේවා. ඒක ආතාපි කෙලස්ථාන වීරියෙන් යුක්තව සම්පජානෝ නෝනින් යුක්තව සතිමාසීයෙන් යුක්තව ඇලීම් ගැටීම් වලට ඉඩ නොදී මේ වේදනාවන්ගේ යථා ස්වභාවය බලමින් වාසය කරනවා. ඒ තුලනොත් යාට ඇති වෙනවා වේදනානුපස්සනාවෙනුත් චිත්ත සමාධියක් ඇති වෙනවා. ඒ චිත්ත සමාධිය මනාවකට ප්‍රගුණ කරලා ඒ චිත්ත සමාධිය තුල මේ බාහිර ලෝකේ සත්‍යයන් විඳින්නා වේදනා ගැනත් එයා සිහිය පිටවන්න දක්ෂ වෙනවා. ඊළඟට චිත්තේ චිත්තානුපස්සී සිත පිළිබඳව තියෙනෝනේ සරාගං වා චිත්තං සරාගං චිත්තං තිපදානාති. තමන්ගේ හිතේ ඇති වෙන යම්ම ස්වභාවයක් ඇද්ද? ඒ වෙනස්කම් ඒ අයුරින් මේ මොහොතේම හඳුනාගෙන නුවණින් බලද්දි මොකද වෙන්නේ? සිතේ අකුසල් බැහැර වෙලා කුසල් වැඩිලා සමාධිය වැඩෙනවා. එතකොට ඒ තුලින් යා බාහිර සිතේ ස්වභාවයත් විමසා බලනවා. ඊළඟට ධම්මානුපස්සනාවෙන් වාසය කරනවා. බුදුරජාණන් වහන්සේ ධම්මානුපස්සනාවට විස්තර කරලා දෙනවා පංච නීවරණ ගැන. පංච නීවරණ ගැන උගන්වනවා. පංච උපාදානස්කන්ධ ගැන උගන්වනවා. ආයතන ගැන උගන්වනවා. ඊළඟට සප්ත බොජ්ජංග උගන්වනවා. චතුරාර්ය සත්‍ය උගන්වනවා. මේ ආකාරයට ඒ ධම්මානුපස්සනාව ගැන නුවණින් මෙනෙහි කරමින් හැසිරෙන කෙනාට ඒ තුලින් යා සමාධියක් උපද්දවා ගන්නවා. ඒ සමාධිය තුල අපිටලා බාහිර ලෝකයේ ධර්මයන් විමසා බලනවා. මේ විදිහට තමයි කියන කුසල් වඩන්නට ඒ භාග්‍ය බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙන්නේ. එතකොට මේ සතර සතිපට්ඨානයේ තුල කුසල් උපදවා ගන්න ආකාරය. දැන් එතකොට බලන්න මේ තවතිසා දෙවි ලෝකේ මේ දේශනාවල් අහන අය ධර්මයේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් පුතඥ දෙවියෙක් ඉපදලා ඉන්නවා කියලා. එයාටත් නැද්ද අවස්ථාවක්? එයාටත් අවස්ථාවක් තියෙනවානේ. දිවි ලෝකෙල පින් කළා බොහොම ආසාවෙන් පින් කරලා. ඒ කියන්නේ සීලවන්ත වෙලා, දන් දීලා, කාටවත් වරදක් කරන්නේ නැතුව, හිංසා පීඩා කරන්නේ නැතුව, මෛත්‍රී චිත්තෙන් වාසය කරලා දෙවියන් අතර උපන්න කියමු. මිත්‍ය වැටහීමක් නැති කෙනෙක්. නමුත් දැන් යාට ආය අවස්ථාවක් ලැබෙන්නේ නැද්ද? ආයෙමත් අවස්ථාවක් ලැබෙනවා. ඇයි ඉහළ දිවි ලෝකවල දිවුරු ඇවිල්ලා දැන් මේ පහළ දිවි ලෝකවලට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පතුරවනවා. ඊට පස්සේ ඒ තවතිසා දිව්‍ය සභාවේ වැඩ ඉන්න සනන් කුමාර බ්‍රහ්මරාජා කියනවා පින්වත් දෙවිවරුනි සියල්ල දන්නා සියල්ල දක්නා ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ සම්මා සමාධිය පිණිස දැන් බලන්න දෙවිවරුන්ගේ සමාධියට යොමු කරන ලස්සන දැන් මේ හැම එකකින්ම උස්මතු කර පෙන්වන්නේ සමාධිය නේද දැන් අර සැපතුනේ 30 මතු කරලා පෙන්වන්නේ සමාධියක් සතර සතිපට්ඨානෙ 30 මතු කරලා පෙන්වන්නේ සමාධියක් දැන් 20 මතු කරලා පෙන්වන්නේ සමාධියක් කියනවා සම්මා සමාධිය පිණිස සම්මා සමාධියට උපකාර වන්නා වූ සම්මා සමාධිය සම්පූර්ණ කරන්නා වූ සමාධි පරිස්කාර හතක් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා මනාකොට පනවලා තියෙනවා නේද දැන් මෙහෙම කියනවා අර දෙවිවරුන්ට දැන් දෙවිවරුන් උනන්දු කරවන්නේ සම්මා සමාධිය පිණිස ඉතින් දෙවිවරුන්ට කියනවා දෙවිවරුනි ඔබ දන්නවාද මේ සම්මා සමාධියට උපකාර වන සමාධි පරිස්කාර හත මෙන්න මෙයයි කියලා උගන්වනවා සම්මා දිට්ඨි සම්මා සංකල්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති මේ හත කියනවා සම්මා සමාධියට පරිස්කාර වන්නේ උපකාර වන්නේ කියනවා ඒ නිසා පින්වත් දෙවිවරුනි ඔය අංග හතින් යුක්ත වූ යම් චිත්ත ඒකාග්‍රතාවයක් ඇද්ද ඔය හතින් යුක්ත වූ ඒ හත කිව්වේ
සම්මා දිට්ඨියෙන්, සම්මා සංකල්පයෙන්, සම්මා වාචාවෙන්, සම්මා කම්මන්තයෙන්, සම්මා ආජීවයෙන්, සම්මා වායාමෙන්, සම්මා සතියෙන් යුක්ත වූ යම් චිත්ත ඒකාග්‍රතාවයක් ඇද්ද මේ සම්මා සමාධියයි. ඊළඟට කියනවා දෙවිවරුනි මේ විදිහටයි කියනවා. සම්මා දිට්ඨිය ඇති එක්කෙනාට කියනවා සම්මා සංකල්පය ඇති වෙන්නේ. සම්මා දිට්ඨිය කිව්වේ ඔව් චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං. මේ හතර තමයි ආර්ය සම්මා දිට්ඨිය. ඒ කියන්නේ මේ හතරේ ආර්ය සම්මා දිට්ඨිය ඇති වෙච්ච එක්කෙනාට මේක දුකයි කියලා ආයතන 6 ගැන වැටහීමක් තියෙනවා. මේක දුකයි කියලා පංච උපාදානස්කන්ධය ගැන වැටහීමක් තියෙනවා. මේ දුක සකස් වෙන්නේ මෙහිමයි කියලා පටිච්ච සමුප්පාදය ගැන වැටහීමක් තියෙනවා. මේ දුක නැති වෙන්නේ මෙහිමයි කියලා පටිච්ච සමුප්පාද නිරෝධය ගැන වැටහීමක් තියෙනවා. දුක නැති කරන්න තියෙන මාර්ගය මේකයි කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන වැටහීමක් තියෙනවා. මේ තියෙන එක්කෙනාට සම්මා සංකල්පය ඇති වෙනවා. සම්මා සංකල්පයේ තියෙන එක්කෙනාට සම්මා වාචා ඇති වෙනවා. සම්මා සංකල්පය කිව්වේ නෙක්ඛම්ම සංකල්පය. මේකෙන් නිදහස් වෙන්න ඕනේ කියන අදහස හිතේ තියෙනවා. අව්‍යාපාද සංකල්පය බද්ධ වෛරේ තරහ ක්‍රෝධේ පලිගැනීම් මේවන් බැහැර වෙනවා. අවිහිංසා සංකල්පය හිංසාවෙන් තොර මෙසිත වඩනවා. මේ ඇති වෙන්නේ සම්මා දිට්ඨියෙන්. අහන්න බලන්න. සම්මා දිට්ඨියෙන් සම්මා සංකල්පය ඇති වෙන්නේ. සම්මා සංකල්පය ඇති වෙච්ච එක්කිනා සම්මා වාචාවෙන් යුක්ත වෙනවා. මොකද සම්මා වාචා බොරු කියන්නේ නැහැ. එයාට සම්මා සංකල්පේ තියෙනවා. ඒ නිසා බොරු කියන්නේ නැහැ. කේලම් කියන්නේ නැහැ. පරුස වචන කියන්නේ නැහැ. හිස් වචන කියන්නේ නැහැ. මොකද හේතුව? එයා නික්කම්ම සංකල්පෙන් ඉන්නවා. අව්‍යාපාද සංකල්පෙන් ඉන්නවා. අවිහිංසා සංකල්ප. ඒ නිසා යායක කරන්නේ නැත්තේ. ආන්න සම්මා සංකල්පේ තියෙන එක්කෙනාට සම්මා වාචා තියෙන. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මිච්ඡා වාචා ඇති වෙනවා නම් ඒක ඇති වෙන්නේ මිච්ඡා සංකල්පයෙන්. මිච්ඡා සංකල්පය ඇති වෙන්නේ මිච්ඡා දිට්ඨියෙන්. එතකොට සම්මා සංකල්පය ඇති වෙච්ච කෙනාට සම්මා වාචා ඇති වෙනවා. සම්මා වාචා තියෙන කෙනාට සම්මා කම්මන්ත තියෙනවා. එයා සතුන් මරන්නේ නැහැ. හිංසාවක් පීඩාවක් කරන්නේ නැහැ. හොරකමක් කරන්නේ අන් සතු දෙයක් ගන්න නැහැ එයා. වැරදි කාම සේවනයේ දෙන්නේ නැහැ. මොකද හේතුව? එයාගේ හිතේ සම්මා දිට්ඨිය තියෙනවා. සම්මා සංකල්ප තියෙනවා. සම්මා වාචා තියෙනවා. ඒ නිසා එයාට සම්මා කම්මන්තය තියෙනවා. ඊළඟට සම්මා ආජීවයේ තියෙනවා එයාට. කොහොමද? ජීවත් වීම පිණිස එයා වැරදි අයහපත් අධාර්මික ක්‍රම අනුගමනය කරන්නේ නැහැ. එයා එහෙම අනුගමනය කරන්නේ නැහැ. ඉතින් එහෙම කෙනා මොකද කරන්නේ? එතකොට මෙයාට මේ සම්මා ආජීවයෙන් යුක්ත කෙනා සම්මා වායාමයේ යෙදෙනවා. මොකද්ද? උත්සාහ කරනවා, වීරිය කරනවා උපන් අකුසල් ප්‍රහාණය පිණිස. නූපන් අකුසල් නූපද වීම පිණිස. උපන් කුසල් වැඩි දියුණු කිරීම පිණිස. නූපන් කුසල් උපදවා ගැනීම පිණිස වීරිය කරද්දී එයා කරන්නේ මොකද්ද? කුසලස අධිගමාය චත්තාරු සතිපට්ඨාන. කුසල් ලබා ගන්නට, කුසල් සාක්ෂාත් කරන්නට සතර සතිපට්ඨානෙ යෙදෙනවා. සම්මා සතියට එනවා. සතර සතිපට්ඨානෙ යෙදෙනකොට මොකද වෙන්නේ? සම්මා සමාධිය ඇති වෙනවා. බලන්න කොච්චර ලස්සනට මේ දිවිවරු ධර්මයේ කතා කරනවද? කොච්චර ලස්සනට දිව්‍ය ලෝකවල ධර්මය අහනවද? කොච්චර ලස්සනට දිව්‍ය ලෝකවල ධර්මය හැසිරෙනවද? ඊට පස්සේ කියනවා දැන් බලන්න ඔන්න ආයි ප්‍රශංසා කරනවා. දැන් මේ ධර්මයේ ලක්ෂණය තමයි ඒක. ධර්මයේ හරියට හැල්ලගත්තු ශ්‍රාවකයා නම් මොකද වෙන්නේ? ධර්ම කතාවක් කරද්දී ශාස්ත්‍රුන් වහන්සේට ප්‍රශංසා කරනවා. ධර්මයට ප්‍රශංසා කරනවා. දැන් ඔන්න ධර්මයට ප්‍රශංසා කරනවා කියනවා. ඒ නිසා තව කියන පොඩ්ඩක් සම්මා සමාධිය ඇති වුණොත් ওই විදියට ආඥාට ඇති වෙනවා කියනවා සම්මා ඥාන. එයාට තමයි කියනවා නියම අවබෝධය තියෙන්නේ සම්මා ඥාන. නිවැරදි අවබෝධය තියෙන යාට තමයි කියනවා. සම්මා ඥාන තියෙන එක්කෙනාට තමයි කියනවා හැබෑම විමුක්තිය තියෙන්නේ. සම්මා විමුක්තිය තියෙන්නේ සම්මා ඥානෙ තියෙන කෙනාට. ඊට පස්සේ කියනවා ඒ නිසා යම් කෙනෙක් හරියට කියනවනම්
ඇත්තට කියනවා නම් මෙහිමයි කියනවා කියන්න ඕනේ. ස්වාකාතෝ භගවතා ධම්මෝ ඔන්න ප්‍රශංසා කරනවා. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ශ්‍රී සද්ධර්මය මනාකොට දේශනා කරන ලද්දේය. දැක්කනේ ප්‍රශංසා. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ශ්‍රී සද්ධර්මය මනාකොට දේශනා කරන ලද්දේය. ස්වාකාතෝ සම්දිට්ඨිකෝ මෙහිදීම දැකිය හැක්කේය. අකාලිකෝ කාලයකට අයිති නැති ඒ අනුගමනය කරන ඕනෑම කාලයක කල් නොයවා විපාක දෙන්නේය. එහි පස්සිකෝ අවිත් බලන්න කියා පෙන්වා දිය හැක්කේය. ඕපනයිකෝ තමා තුළට පමුණවා ගත යුත්තේය. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි බුද්ධිමත් උදවිය විසින් තම තම නැනපමණින් දැක්ක යුතු වන්නේය. මෙන්න මේ ධර්මයටයි කියන ඕක කියන්නේ. කියලා කියනවා මේ ධර්මයට කියනවා තවත් වචනයක්. අපාරුතා අමතස්ස ద్వාරා අමෘත ద్వාරේ විවෘත කරන ලද්දේ කියන්නේ මේ ධර්මයටයි කියනවා. කියනවා ඉතිමේතං සම්මාවදමානෝ වදේ ඒ නිසා යම් කෙනෙක් හරියාකාරව කියනවා නම් යම් ධර්මයක් ගැන කියන්න තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් මේ ධර්මය මනාකොට දේශනා කරන ලද්දේය. ස්වාක්ඛාතෝ මෙලොවදීම දැක්ක හැකි වන්නේය. සම්දිට්ඨිකෝ ඕනෑම කාලයක ප්‍රතිඵල ලැබිය හැක්කේය. අකාලිකෝ අවිත් බලන්නේයි කිය හැක්කේය. එහි පස්සිකෝ තමා තුළට පමුණාගත යුත්තේය. ඕපනයිකෝ බුද්ධිමතුන් විසින් තම තම නනපමණින් දැක්ක යුත්තේය. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි ඊළඟට අමෘත ద్వාරේ විවෘත කොට ඇත්තේය. අපාරුතා තේසං අමතස්ස ద్వාරා මේක කියන්න තියෙන්නේ මේ ධර්මයට. ඊට පස්සේ කියනවා ඒ නිසා දෙවිවරුන්ට කියනවා ඒ නිසා දෙවිවරුනි බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්තව වාසය කරනවා නම් වාසය කරපු අය ඉන්නවා. ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි අවිච්ඡප්ප්‍රසාදයෙන් නොසෙල්වෙන පැහැදීමෙන් ඉන්න අය ඉන්නවා. සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආර්ය ශ්‍රාවක සංඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත අය ඉන්නවා. ආර්ය කාන්තේ සීලේ සමන්නාගතෝ ආරිකාන්ත සීලෙන් යුක්ත අය ඉන්නවා කියනවා. ඒ නිසා දෙවිවරුනි දැන් මේ දෙවිවරු අර සනම්පති බ්‍රහ්මරාජා කියනවා ඒ නිසා මේ දිව්‍ය ස්වභාවයේ ඉන්නවා මාගදකා පරිචාරකා අබ්බතීතා සාතිරේකානී චතු වීසති සත සහස්සානි මගදී ඉන්න කට්ටිය ගැන කියන්නේ මගදී ඉන්නවා මගදී හිටපු අය ඉන්නවා ඔක්කොම දැන් අපි අතර ඉන්නවා කියනවා මගදී වාසී අය දෙවියෝයි මිනිස්සු ඔක්කොම එකතු කරලා මේ කියන්නේ මේ 24 ලක්ෂයක් මාර්ගඵලලාභින් ඒ වෙනකට දිව්‍ය ලෝකේ කියන මේ සෝතාපන්නව අවිනිපාත ධම්මා නියතෝ සම්බෝධි පරායන සෝතාපන්න වෙලා සතර අපායට නොවැටෙන ස්වභාවයෙන් යුක්තව නියත වශයෙන්ම නිවන අවබෝධ කරන අය ඉන්නවා. ඒ වගේම මෙතන ওই පිරිස අතරේ ඉන්නවා සකදාගාමී අය. ඒ කියනවා ඒ වගේම හරියට පින්වන්තයි ওই පිරිස අතරේ ඉන්නවා. හැබැයි මට නියම විදිහටම මේ ඉහළ මාර්ගඵලලාභින් කී දෙනෙක් ඉන්නවද කියලා ගණන් කරලා කියන්න පුළුවන් කමක් නෑ. මොකද මං මුසාවාදස්ස ඔත්තප්පන්ති බොරු කියන්න බයයි කියනවා. ඒකත් අපට වඩා තියෙන විශේෂ වෙනසක් නේ. ඒ කියන්නේ ධර්මයට ගියාම මොකද්ද තියෙන ලක්ෂණේ? බොරු කියන්න බයයි කියනවා. ඊට පස්සේ සනන් කුමාර බ්‍රහ්මරාජාගේ මේ කතාව අහලා වෛශ්‍රවණ දිව්‍ය රාජයාට මෙහෙම හැඟීමක් සිටිවිල්ලක් ඇති වෙනවා. අච්චරියං වත භූ භවත්නි ආශ්චර්යයි අභූතං වත භූ භවත්නි අද්භූතයි ඒව රූපෝපි නාම උලාරෝ සත්තා භවිස්සන්ති මිබඳු උදාර ශාස්ත්‍රුන් වහන්සේ නමක් මේ ලෝකේ හිටියා නෙව ඉන්නවා නෙව ඒව රූපං උලාරං ධම්මක්ඛානං මිබඳු ජීවිත විශේෂත්වයට පත් කරවන සතර අපායෙන් මුදවන සුගති සංඛ්‍යාත ලෝකවල උපද්දවන සප්පිය උදා කරව දෙන මෙවැනි ධර්මයක් කිව්වා නෙව ඒව රූපා විශේෂ ආදිගමා පඤ්ඤායසති මිබඳු විශේෂ අවබෝධයක් මිනිසයන්ට ඇති වෙනවා නෙව
කියනවා ඉතින් ස්වාමීනි සනන් කුමාර බ්‍රහ්ම රාජයා වෛශ්‍රවණ දිව්‍ය රාජයන්ගේ සිටී ඇතිවෙච්ච අදහස දැක්කා. දැකලා වෛශ්‍රවණ දිව්‍ය රාජයාට කියනවා බවත් වෛශ්‍රවණ දිව්‍ය රාජයේ අතීතෙත් මෙහෙම තමයි කියනවා. අතීතී වැඩ සිටියා ශාස්ත්‍රුන් වහන්සේලා. පියාලා තියෙනවනේ විපස්සී සිඛී වෙස්සභු කාකුසන්ද කෝණාගමන කාශ්‍යප ආදී සම්මා සම්බුදු රජාණන් වහන්සේලා මේ විදියමයි කියනවා. අතීතයේ වැඩ සිටියේ සම්මා සම්බුදු රජාණන් වහන්සේලා මේ විදියමයි. ඒ වගේම අනාගතයේ සම්බුදු රජාණන් වහන්සේලා පහළ වෙනවා. ඒ පහළ වන සම්බුදු රජාණන් වහන්සේලාත් මේ විදියමයි. මේ විදියටමයි උන්වහන්සේලාත් මේ ධර්මය දේශනා කරන්නේ. මේ විදියටමයි මේ ධර්මයේ ඇසිරෙන අයට විශේෂ අවබෝධයන් ඇතිවන්නේ. ඉතින් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දැන් මේ විස්තරي ඔක්කොම මේ වார்த்தාව කිව්වේ කවුද? ජනවසබ දිව්‍ය රාජයා. ජනවසබ දිව්‍ය රාජයා මේ සම්පූර්ණයෙන්ම මේ දිව්‍ය ලෝකයේ විස්තරේ දෙවිවරු ධර්මයේ හැසිරෙන ආකාරය, දෙවිවරුන්ගේ ධර්ම සාකච්ඡා, දෙවිවරුන්ගේ දිව්‍ය ලෝකවල කතා කරන්නා වූ ධර්මය දැන් මේ අපි ඇහුවේ. දැන් මේ දිව්‍ය ලෝකේ කතා කරන්නා වූ ධර්මයේ අපි කතා කරන්නා වූ ධර්මයෙන් වෙනස් වෙනවා නම් වෙනස් වෙන තැන මට කියන්නේ. වෙනස් වෙනවද එහෙම? නෑ නේ. ඒ බුද්ධ දේශනාවමනේ. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ දහම් කරුණුමනේ කතා කරලා තියෙන්නේ. ඊළඟට විශේෂත්වයක් තියෙන්නේ මොකද්ද? ඒ දෙවිවරුත් මේ බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කරනවා. ඒ ධර්මයට ප්‍රශංසා කරනවා. තවත් විශේෂයක වචනයක් මේ අර බුදුරජාණන් වහන්සේ වදාළ වචනේ මේ දෙවිවරු උපුටා දක්වනවා. අමතස්ස ద్వාරා අපාරුත අමතස්ස ద్వාරා අමෘත ద్వාරය විවෘත කරන ලද්දේ කියලා දෙවිවරු කියාගෙන යනවානේ. අමෘත ద్వාරය විවෘත කරන ලද්දේ කියාගෙන යනවා දෙවිවරු. බුදුරජාණන් වහන්සේට ඒ දිව්‍ය සභාවේ ඇති වූ කතාව සනන් කුමාර දෙවියන් ඒ කියන්නේ මනුස්ස ලෝකෙ සිටිද්දී බිම්බිසාර රජු බුදුරජාණන් වහන්සේට නාදිකා කියන ගමේ අර ගෙඩිගේ ඇතුලේ භාවනාවෙන් වැඩ සිටිද්දී ඇවිල්ලා සම්පූර්ණ විස්තරේ කිව්වේ. කියලා පිටත් වුණා. බුදුරජාණන් වහන්සේ ඒ ජනවසබ දෙවියන්ගේ විස්තරය අහලා ආනන්ද හාමුදුරුවන්ට කියා දුන්නා මෙන්න ආනන්දිනි මෙන්න මෙහෙම කතාවක් වුණා කියලා. ආනන්ද ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ මුවින් ඒ ආසා සම්මුඛා පටිග්ගහිත්වා ආරෝචේසි බික්ඛුණං බික්ඛුණීනං උපාසකානං උපාසිකානං. ආනන්ද ස්වාමින් වහන්සේ ධර්මය අහලා භික්ෂුන් වහන්සේලාට භික්ෂුණීන් වහන්සේලාට උපාසකවරුන්ට උපාසිකාවන්ට මෙන්න මෙහෙම දෙයක් ජනවසබ දෙවියන් ඇවිදින්න අපගේ ශාස්ත්‍රුන් වහන්සේ ඉස්සරහා මෙවැනි දෙයක් ප්‍රකාශ කළා කියලා විස්තරේ කිව්වා. තයිදම් බ්‍රහ්මචර්යං ඉද්දං චේව ඒ සම්බුදු ශාසනය තයිදම් බ්‍රහ්මචර්යං කිව්වේ සම්මා සම්බුදු ශාසනය ඉද්දං චේව හරි සමෘද්ධිමත් පීතං චේව පිනා යනවා විත්තාරිතං පැතිරලා තියෙනවා බාහුජඤ්ඤං බොහෝ දින අතරේ පුතු බුතං යාවදී මිනිස්සෙයි සුප්පකාසිතන්ති දෙවියන් මිනිසුන් අතරේ මනාකොට පැවසිලා මනාකොට කතා කරමින් සිටිනවා ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනය. දැන් බලන්න එතකොට බුදුරජාණන් වහන්සේගේ ශාසනය කියන්නේ මොකද්ද කියන එක අපිට හරීම පැහැදිලි නැද්ද? මේ බුද්ධ ශාසනය තුල විශේෂත්වයට පත්වන්නේ කුමක්ද? මනුෂ්‍ය ගුණ ධර්ම. මනුෂ්‍යයා තුල වැඩෙන්නා වූ ආර්ය ගුණ ධර්ම. මනුෂ්‍යයා තුල වැඩෙන්නා වූ ශ්‍රේෂ්ඨ ගුණ ධර්මයි විශේෂත්වයට පත් වෙන්නේ. මේ බුද්ධ ශාසනය තුල තියෙන මේ විශේෂත්වය අඳුනා ගන්නට අපි දක්ෂ වෙන්න ඕනේ. මේ විශේෂත්වය අඳුනා ගන්නට දක්ෂ වුණේ නැත්නම් අපිටත් මේ ධර්මයේ කෙරෙහි සිත පහදවා ගන්න තියෙන අවස්ථාව අහිමි වෙලා යනවා. අපිට මේ ධර්මයේ අවබෝධ කරගන්න තියෙන අවස්ථාව අහිමි වෙලා අපි හොඳටම දන්නවනේ බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම බරණැස හිසිපතන මිගදායේදී චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කොට වදාළ මොහොතේ ඒ දේශනා කරලා අවසන් වුණ වෙලාවේ භූමාට දෙවිවරුන්ගේ සිට අකනිටා දෙවිවරු දක්වා මහා ගෝසාවක් කළා. මොකද්ද ගෝසාව?
ඒ භාග්‍යවතුන් වහන්සේ බාරණැස ඉසිපතන මිගදායේදී අනුත්තර වූ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන ලද්දේය. ප්‍රවර්තනය කරනවා කිව්වේ කරකවන ලද්දේය. අපපතිවත්තියන් සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින්ති. මේ ලෝකේ වෙන කිසිම දෙවියෙකුට මාරයෙකුට බ්‍රාහ්මණයෙකුට ලෝකෙ කිසිවෙකුටවත් නැවත ආපසු හැරවිය නොහැක්කේය. පොඩි කතාවක්ද මේක? සමස්ත ලෝක ධාතුවටම අභියෝගයක් නේ. ඒ කාටවත් ඒක හරවන්න බෑ. මේකේ තමාර්ථයක් තියෙනවා. එහෙනම් අනිත් ඕනම එකක් හරවන්නත් පුළුවන්. ඒකයි. අනිත් කතාව ඔක්කොම හරවන්න පුළුවන් එහාට මෙහාට. මේක කිසි දෙවියෙකුට බබෙකුට හරවන්න බෑ. මේක නැති කරන්න බෑ. මේක කවුරු හරි කෙනෙක් සාරිපුත්ත මහ රහතන් වහන්සේ ධර්මයේ ඒ විදිහටම කරකැවුවා. කරකැවිලා ගියේ නේද? කරකැවිලා ගියා. මේ යුගයේත් අපි සියලු දෙනා ශක්තිමමනින් මේ ධර්මයේ ප්‍රවර්තනය කරනවා. ප්‍රවර්තනය වෙලා යන්නේ නැද්ද? ප්‍රවර්තනය වී යනවා. ඒක ඒ ධර්මයේ ස්වභාවය. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ ලක්ෂණය. එතකොට එහෙනම් මේ ධර්මයේ කෙරෙහි තමයි අපි හිත පහදවා ගන්නට ඕනේ. ධර්මයේ කෙරෙහි ධර්මයේ දේශනා කොට වදාළ ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි චිත්ත ප්‍රසාදය ඇති කර ගන්න ඕනේ. අර සනන් කුමාර බ්‍රහ්මරාජයා වගේ අපිත් ශාස්ත්‍රු බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගන්නට ඕනේ. ඊළඟට ඒ ධර්මයේ කෙරෙහි හිත පහදවා ගන්නට ගොඩාක් අයට මම දැක්ක හිත පහදවා ගන්න වාසනාව නැහැ. දැන් මේ ධර්මයේ මෙහෙම කිව්වට පස්සේ මේකේ මොකක් හරි අදාළ නැති නැටි කැලලක් අල්ල ගන්නවා. අල්ලගෙන මොකද කරන්නේ? ඒකෙන් ප්‍රශ්නයක් නිර්මාණය කරගන්නවා. ප්‍රශ්නයක් නිර්මාණය කරගෙන ඒක මැත්තේ හැපෙනවා. ඒක තමයි මම කිව්වේ. ඒකට හේතුව තමයි දැන් අපි මේ ධර්මයේ කතා කරන යුගයේ මනුෂ්‍ය වර්ගයාගේ පරිහානිය යුගයක්. මොකෙන්ද මනුෂ්‍යයන් පිරෙන්නේ? ශ්‍රද්ධාවෙන්, සිහියෙන්, විරියෙන්, සතියෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් පිරෙන්නේ. මිනිස්සු දක්ෂයි එක එක වෙනත් බාහිර දේවල් වලට. මේ පැත්තෙන් අදක්ෂයි. ඒ නිසා මේ පැත්තෙන් දක්ෂ වීම අපිට කරගන්න පුළුවන් නම් ඒක තමයි අපේ ජීවිතයේ තියෙන ලොකුම භාග්‍යය. ලොකුම ලාභය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් සීසත් ධර්මයේ කෙරෙහි සිත පහදවාගෙන මේ ධර්මයේ ස්වාක්කාතයි, සම්දිට්ඨිකයි, අකාලිකයි, එහිපස්සිකයි, ඕපනයිකයි, පච්චත්තං විදිතබ්බු විඤ්ඤෝහි ඒ ධර්මයේ තුල අපාරුතා අමතස්ස ద్వාරා අමෘත ద్వාරේ විවෘත කරන ලද්දේ කියලා හිත පහදවා ගන්නට සෑම දිනෙකටම වාසනාව ලැබේවා. සාදු සාදු සාදු